හරි නම් කරගත්තනේ බලන්න පුරුෂ ප්‍රජනක පද්ධතියේ දැකිය හැකි කොටස් කීපයකි පළවෙනි එක වෘෂණ යුගල බලන්න වෘෂණ කෝෂ තුල වෘෂණ දෙකක් පීඩන අතර මේවා අණ්ඩාකාර හැඩති වේ අඩේ අණ්ඩාකාර කියන්නේ මේ වගේ ඉඳා දස්ලබක් වගේ මේවා තුල ශුක්‍රාණු නිපදවන අතර පුතේ ආගන්න වෘෂණ කෝෂ තුල තමයි මොනවා නිපදවන්නේද ශුක්‍රාණු නිපදවන්නේ තේරුණාද නිපදවන අතර එක් වෘෂණයක් අනුකණ්ඩිකා 250කින් පමණ සමන්විත වේ. ඒ කියන්නේ මේවා මෙහෙම කෑලි 250කින් පොඩි කෑලි තමයි හදිලා තියෙන්නේ අනුකණ්ඩිකා. හරි. වෘෂණ කෝෂවල ශුක්‍ර නාලිකා පිහිටා ඇති අතර ඒවා තුල ශුක්‍ර මාතෘ සෛල පවතී. ශුක්‍ර මාතෘ සෛල ඌනන විභාජනයට ලක්වීමෙන් මොකද වෙන්නේ? ශුක්‍රාණු ඇතිවේ. ඉරගන් ශුක්‍ර මාතෘ සෛල ඌනනයට ලක්වීමෙන් ශුක්‍රාණු ඇතිවේ. පුතේ ආගන්න මේකේ පැහැදිලි කිරීම මේ වෘෂණ ඇතුලේ තමයි නම් මතක තියාගන්න ශුක්‍රාණු නිපද වෙන්නේ. හරිද? වෘෂණ ඇතුලේ ශුක්‍රාණු නිපද වෙන්නේ ශුක්‍ර මාතෘ සෛල මොනවා වෙලාද? ඌනන විභාජනයට ලක් වෙලා. ඒකයි මතක තියෙන්න ඕනේ. තේරුණානේ? එච්චරයි. ඊට පස්සේ මාතෘකාව අපිවෘෂණ යුගල බලන්න වෘෂණයක ඇති සියලු ශුක්‍රදර නාලිකා මේ වෘෂණවල තියෙන පුතේ ශුක්‍රදර නාලිකා මේවා පිටතින් විවෘත වෙනවා මෙහෙම නල ඇවිල්ලා ඒවා ඇතුළේ තමයි ශුක්‍රාණු නිපද වෙන්නේ මෙහෙම ඇවිල්ලා මේක එකට පිටතින් එකතු වෙනවා මොකද්ද අපි වෘෂණය තේරුණාද වෘෂණයක ඇති සියලු ශුක්‍රදර නාලිකා පිටතින් විවෘත වෙන අධිකව සංවලිත නලය. පුතේ අධිකව සංවලිත කියන්නේ ගොඩාක් මොනවා වෙලාද?
දඟර ගැහිලා. ගොඩක් දඟර ගැහිලා. අධිකව සංවලිත නලය අපිවෘෂණය නම් වේ. මේවා තුල නිපදවන ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරයි. ළමයි මේ කියන වෙලාවේ පිරිමි අයගේ වෘෂණවල මොනවා වෙනවද? ශුක්‍රාණු නිපද වෙනවා. නිපද වෙන ඒවා తాවකාලිකව ගබඩා කරන්නේ කොහෙද? අපිවෘෂණේ. පැහැදිලිද කියන්නේ? වෘෂණවල නිපද වෙන ශුක්‍රාණු తాවකාලිකව කොහෙද ගබඩා කරන්නේ? අපිවෘෂණේ. පිට කරනකම් ගබඩා කරනවා. පැහැදිලිද කියන්නේ? ඉරක් ගහන්න ඒක හරිම වැදගත්. මේවා තුළ නිපදවන ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කිරීම සිදු කරයි. ඊළඟට ශුක්‍ර නාල යුගල මේ එක මේවා එකකට එක නාලයක ගානේ නාල දෙකක් තියෙනවා මෙහෙම දෙපැත්තෙන් ඇවිල්ලා සෙට් වෙන. හරිද? ශුක්‍ර නාල යුගල අපිවෘෂණ වල සිට తాවකාලිකව ගබඩා කරපු අපිවෘෂණ වල ඉඳන් ශුක්‍රාණු ඕම ගෙනියන්නේ කවුද? ශුක්‍ර නාල යුගල මෙතෙන් දෙනකන් ගෙනියන්නේ. පැහැදිලිද? හරි. අපිවෘෂණ වල සිට ශුක්‍රාණු පිටතට ගෙන යන නලය ශුක්‍ර නලය නම් වේ. ශුක්‍ර නලය නම් වේ. හරි. ශුක්‍ර ආසයිකා යුගල පුරස්ත ග්‍රන්ථිය කූපර් ග්‍රන්ථි යුගල. හරි. කූපර් ග්‍රන්ථියක් ඕකේ නෑ නේ. කූප ග්‍රන්ථි යුගලත් මෙතනම තමයි තියෙන්නේ පුතේ. මෙහෙම දෙපැත්තෙන් මෙන්න මේ හරිය දෙපැත්තෙන් තියෙන්නේ. ඒක ඔයාලට අඳින්න ඕනේ නැහැ. ඔයාලට නම් කරන්න ඇවිල්ලා නැති නිසා. කාර්යය තියෙනවා ඕකේ. හරි. බලන්න. පුරුෂ ප්‍රජනක පද්ධතියේ ග්‍රන්ථි මේවා වන අතර මේ සියල්ල මගින් සුදු පැහැති තරලයක් මුදා හරියි. අඩේ ශුක්‍රාණු නෙමේ සුදු පාට මොනවාද? මේ ග්‍රන්ථි වලින් නිෂ්පාදනය කරන තරලය. මොනවාද ග්‍රන්ථි තුන? පුරස්ති ග්‍රන්ථිය, ශුක්‍ර ආසයිකාව සහ කූපර් ග්‍රන්ථි යුගල. ශුක්‍ර ආසයිකා යුගල් මේ ශුක්‍ර ආසයිකත් මෙහෙම දෙපැත්තෙන් කීයක් තියෙනවද? මේ පැත්තෙන් එකයි එහා පැත්තෙන් තව එකයි. තේරෙනවද කියන්නේ? කූපර් ග්‍රන්ථි දෙකකුත් මෙහෙම දෙපැත්තෙන් තියෙනවා. පුරස්ති ග්‍රන්ථි හැබැයි කීයක් තියෙන්නේ? එකයි තියෙන්නේ. මේවායි කාර්යය මොකද්ද? සුදු පැහැති තරලයක් මොනවා කරන එකද? නිපදවන එක. තේරෙනවද කියන්නේ? හරි. මේ සියල්ල මගින් සුදු පැහැති තරලයක් මුදා හරි එම තරලයේ කාර්ය ශුක්‍රාණු වලට අවශ්‍ය පෝෂණය සැපයීමයි. ඉරක් ගන්න සුදු පැහැති තරලයක් මුදා හරි එම තරලයේ කාර්ය ශුක්‍රාණු වලට අවශ්‍ය පෝෂණය සැපයීමයි. ඊළඟ කොටස ශිෂ්ණය. ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ඇතුළු කිරීම සිදු කරන්නේ මෙය මගිනි. රුධිරය මගින් අවශ්‍ය අවස්ථාවලදී මෙයට දෘಢ බවක් ලබා දෙන අතර ශිෂ්ණය ඔස්සේ මුත්‍ර මාර්ගයේද පිටතට විවෘත වේ. ශිෂ්ණයේ කෙළවර ශිෂ්ණ මුණ්ඩය නම් වන අතර එය පෙර සමකින් ආරක්ෂා වී ඇත. උපයාගන්න. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේට මේ නිපදවන ශුක්‍රාණු ඇතුළත් කරන කොටස තමයි මේක ශිෂ්ණය කියලා කියන්නේ. මෙයාගේ මේ කෙළවර සමකින් ආරක්ෂා වෙලා තියෙනවා. මෙයාගේ මේ තියෙන මොන බව රැක ගන්නද? සිනිඳු බව රැක ගන්න. මොකද අධික ලෙස ස්නායු අන්තර්ගත වෙනවා ශිෂ්ණ මුණ්ඩේ. පිරිමි කෙනෙක්ගේ අධිකම සංවේදී ස්ථානයක්. පැහැදිලිද කියන්නේ? එතකොට මේක ඒ නිසා තමයි සමකින් එළියෙන් බැහැලා තියෙන්නේ. මේකට කියනවා පෙර සම කියලා. මේකට කියන්නේ ශිෂ්ණ මුණ්ඩය කියලා. කෑ ගහන්න එපා. අහගන්න. අවශ්‍ය අවස්ථාවලදී අහගන්න. මේකේ තියෙන්නේ මේ ස්පොන්ජ් එකක් වගේ පටකයක් තියෙන්නේ. පැහැදිලිද? අක්මාවෙන් පට ගාලා ලේවනවා මේකට. ඒවපු ගමන් ශිෂ්ණය මොනවා වෙනවද? දෘಢ වෙනවා. ඒ කියන්නේ Tamante ඉච්ඡානුකව පාලනය කරන්න පුළුවන් වෙනවා. ඒ කිව්ව හිතලා හොලවන්න පුළුවන් වෙනවා. පැහැදිලිද කියන්නේ? ඒ මොන අවස්ථාවද? සංසර්ගයක යෙදෙන අවස්ථාව. එහෙම නැති වෙලාවට නිකන් තියෙන්නේ එල්ලි. හරි? උයිද වැඩි ඉතින් ඒකට පැහැදිලි කරන්න බෑ. ඒ ලෙවල් වෙන්න ඕන එහෙනම්. හරි?
මම හිතනවා ප්‍රමාණවත් කියලා. ඔබට තේරෙනවා කියලා වෙන්නේ. ඊට ශිෂ්ටේ කාර්යය උඹලා මේක දැනගත්තාම ඇති මොනවද? ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මොනවා කරන එකද? ඇතුල් කරන එක. තේරුණාද? වෙන ක්‍රමයක් නැහැ. ඔය ක්‍රමයට තමයි දාන්න වෙන්නේ. හරි. ඊළඟට බලන්න පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය. කොහොමද පිරිමි සිස්ටම් එක වැඩ කරන්නේ? පුරුෂයෙකු වැඩිවියට පත්වන විට ශුක්‍රාණු නිපද වීම ආරම්භයි. ඕම් වැඩිවියට පත් වෙනකොට ශුක්‍රාණු නිපදවීම ආරම්භ වෙනවා. එනම් ශුක්‍රාණු මාතෘ සෛල ඌනන විභාජනයේ වී ශුක්‍රාණු නිපදවයි. හරිනේ ශුක්‍රාණු පරිණත වන විට ඒවා ශුක්‍රදර නාලිකාවල මැදට පැමිණෙන අතර අපිරුෂණ තුලට ගමන් කර తాවකාලිකව ගබඩා කරයි. තේරුණාද? ආගන්න වෘෂණවල ශුක්‍රාණු නිපද වුණා. නිපද වෙලා අපිරුෂණවල తాවකාලිකව ගබඩා කරා. මේක වෙන්නේ මොනවා වුණාමද? නිපද වෙන්නේ පිරිමි කෙනෙක් මොනවා වුණාමද? යෞනතාවට ආපුවාම. පැහැදිලිද කියන්නේ වැඩි වියට ආපුවාම. ඊට පස්සේ නිපද වෙන ශුක්‍රාණු తాවකාලිකව මෙතන ගබඩා කරනවා. මෙතනින් එහාට එන්නේ මොකකදද? සංසාරකයකදී. නිකන් එනවද මෙහෙ? ඉන්න එක මම ශුක්‍රාණු යනවද? සමහර අයට එහෙමත් වෙනවා. ඊනෙන් එක එක හීන දෙයිලා මේකේ ලෝඩ් එක වැඩි නම් මොකද වෙන්නේ? ශුක්‍රාණු මෝචනය වෙනවා ඉබේම. පැහැදිලිද කියන්නේ? ඔව්. ඇයි මේකේ ගබඩා කරන්න කිව්වට ප්‍රමාණයක් තියෙනවනේ ළමයි. ඇයි hina වෙන්නේ? There is nothing to laugh. පැහැදිලිද? කිසිම දෙයක් නැහැ hina වෙන්නේ. සංසර්ගයකදී ශුක්‍රාණු ශුක්‍ර නාලය ඔස්සේ පැමිණ මේ බලන්න. සංසර්ගයක තමයි මෙතනින් එන්නේ. ශුක්‍රාණු ශුක්‍ර නාලය ඔස්සේ පැමිණ. හරිනේ? නිකන් එන්නේ නැහැ එතනින් එහාට. ශුක්‍ර නාලය ඔස්සේ පැමිණ. ග්‍රන්ථි වලින් නිපදවන සුදු පැහැති තරලයට සමග එකතු වේ. උදේ මේ සුදු පැහැති තරලය තමයි පෝෂණය සපයන්නේ මේ ශුක්‍රාණු වලට. ශුක්‍රාණු මාළු වගේ දඟලනවා මේව. පැහැදිලිද කියන්නේ? පෝෂණය සපයන්න ඕන. අඬ කොණ්ඩ දෙන්න ඕන. මේ ග්‍රන්ථි වලින් තමයි ඒ ටික දෙන්නේ. මෙන්න මේ තරලයත් එක්කලා එකතු වී පිටතට ශ්‍රාවය වේ. මේ අවස්ථාවේදී මුත්‍ර මාර්ගයේ ස්වයංක්‍රීයව වැසී පවතී. පුතේ බලන්න. මේ වෙලාවේ මෙන්න මේ මාර්ගයේ කට් ඔෆ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පිරිමි කෙනෙකුට මේ වෙලාවේදී මුත්‍රා කරන්න ඕන නම් මොනවා කරන්න බැයිද? මුත්‍රා කරන්න බෑ පාර ඇරඩකන් ඉන්න ඕන. හිතලා ඕපන් කරුවා හැකිද? උඹලා වික්ටෝරියා වේල් එකේ හිටු වගේ කියලා. නෑ. මේක ටික වෙලාවකින් ඔටෝමැටිකලිම ආයෙ මේ ඇරෙනවා. ආයෙම සංසර්ගයකදී ඔටෝමැටිකලි මොනවා වෙනවද? වැහිනවා. ඔටෝඩෝ එකක් තියෙන්නේ කොල්ලෝ. හරි? ශුක්‍ර තරලයේ මිලිලීටර් 1ක් පමණ ශුක්‍රාණු මිලියන සංඛ්‍යාවක් පවතී. ළමයි ශුක්‍ර තරලයේ මිලිලීටර් 1ක ශුක්‍රාණු මිලියන ගාණක් තියෙනවා. හරි? බලන්න. දැන් මේකෙදි ශුක්‍රාණු ශිෂ්ණයෙන් මොකද වෙන්නේ? එළියට විදිනවා. සාමාන්‍ය පැයට කිලෝමීටර් ගාණක වේගයෙන් විදිනවා. ඇයි එහෙම විදින්නේ ළමයි? මේක ඈතට විදින්නේ මොකටද? ප්‍රජනනය කරද්දී ගෑනු කෙනා ඈත තින්නේ මෙහෙම විදපු ගමන් ඈතට ගිහිල්ලා ගෑනු කෙනාගේ ඇතුළට ගමන් කරන්නද විදින්නේ නෑ. එතකොට තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ මොනවා වෙන්න පුළුවන්ද? වැඩි දුරක් එයාට යන්න පුළුවන්. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ මාර ගමනක් තියෙනවා ශුක්‍රාණුවකට යන්න. පැහැදිලිද කියන්නේ? ඔන්න ඉතින් පෝෂණ ද්‍රව්‍යයක් දීලා ඔක්කොමත් දීලා තේරම ටික මොන කෙනෙකුට දෙනවද? ගෑනු කෙනෙකුට දෙනවා. ඊටු ටික එයාගේ ඇඟේ තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලිද පිරිමියාගේ ඇතුලේ වෙන දේ? හරි. මේ ළමයි ශුක්‍රාණු නිෂ්පාදනයේ උෂ්ණත්වයට ඉතාම සංවේදී. ඇත්තටම වෘෂණකෝෂ ඇඟ ඇතුලේ තිබ්බනම් උෂ්ණත්වයේ වැඩි ශුක්‍රාණු මැරෙන්න ගන්නවා. පැහැදිලිද කියන්නේ? ඒක නිසා වෘෂණකෝෂ AC කරන්න ඕන. උෂ්ණත්වය අඩු කරන්න ඕන. මොකද ගෙරුවේ ඒකින්ද? දැම්ම ඇඟෙන් එළියට. දැන් උෂ්ණත්වය අඩුයි. පරිසර උෂ්ණත් ඇඟේ උෂ්ණත්වය වැඩි පරිසර උෂ්ණත්වයෙන් තියෙන්නේ දැන්. ඒකයි වෘෂණකෝෂ ශරීරයෙන් කොහෙ පිටන්නේද බං? එළියේ පිහිටන්නේ වෙනම මල්ලක එල්ලලා. නැත්තම් ඉතින් ඔය ලබ්බත් ඇඟ ඇතුලේම තියන්න තිබ්බනේ කොහරි වෘෂණකෝෂ එක මේ දෙපැත්තෙන් තියෙනවා. එහෙම තියලා නැහැ. එළියට එන්නේ ඇයි? උෂ්ණත්වය මොනා කරගන්න ඕනින්දද? අඩු කරගන්න ඕනින්ද. ඒ වුණාට අපේ සංස්කෘතිය මරු. ඇඳුම්ම කීයක් ඇඳ ගන්නවා අපි වෘෂණකෝෂ වහගන්න කියපන්කෝ. එතකොට නැවතම ආයේ මොනවා වෙනවද? මොනවා වෙනවද? හීට් වෙනවා. රත් වෙනවා. වෘෂණකෝෂ කූල් එකේ තියෙන්න ඕන පොල්.
පැහැදිලිද? ඒකල දැන් අයිස් කර දාගන්න එපා තාත්තා. බලන්න. ශුක්‍රාණු ජනනය උෂ්ණත්වයට ඉතා සංවේදී අතර මේ අඩු උෂ්ණත්වවලදී සිදුවිය යුතුය. පුතේ ශුක්‍රාණු ජනනය වෙන්න ඕනේ අඩු උෂ්ණත්වවලදී. එම නිසා වෘෂණ කෝෂ දේහයට බාහිරව පිහිටයි. පරිණත ශුක්‍රාණුවකට චලනය විය හැකි අතර එය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. ශුක්‍රාණුවට මොනවා වෙන්න පුළුවන්ද? චලනය වෙන්න පුළුවන්. පීනගෙන යන්න පුළුවන්. හරි මෙන්න ශුක්‍රාණුව. පකනවා මේක මං ඈ. ශුක්‍රාණුවක් අන්තරීක්ෂයෙන් බැලුවොත් පුතේ අපිට මේ මෙහෙම පේනවා. ඕම් ඔය වගේ. මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයාලා ගෲප් එකට දානවා. මෙතන පෙන්නුවට ඔක්කොටම පේන්නේ නැහැනේ. තේරුණාද කියන්නේ? ඔයාලා ඒක බලන්න එතකොට ඔයාලට තේරෙනවා. හරි. ශුක්‍රාණු නිෂ්පාදනයේ ඉඳන් පිටවීමේ ඉඳන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ රින්ගන එකේ ඉඳන් එතන ඉඳන් වෙන දේ ඉඳන් සංසේචනයේ ඉඳන් දරුවෙක් ලැබෙන තුරු සිද්ධ වෙන සියලුම ක්‍රියාවලිය ඒකේ තියෙනවා. පැහැදිලිද? අද රෑම දාන්න. මේක බලලා සම්පූර්ණ තේරුම් ගන්න ඕනේ. ශුක්‍රාණුවක මේ කොටසට කියනවා පුතේ හිස කියලා. ඊළඟට මේ කොටසට කියනවා මෙතනට මෙන්න මෙතනට ගෙල කියලා. මේ කොටසට කියනවා මධ්‍ය කොටස කියලා. මේකට කියනවා වලිගය කියලා. මේක ඇතුලේ තමා පුතේ අන්න මේකේ වර්ණ දේහ කීයක් තියෙනවද? 23ක් තියෙන තාත්තගේ ජාන ටික ඔක්කොම ටික තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. මේක තමා ප්‍රවේණික ද්‍රව්‍ය. මට කියන්න ශුක්‍රාණුව කියන්නේ ඒක ගුණ සෛලයක්ද ද්විගුණ සෛලයක්ද? ඒක ගුණ සෛලයක්. හේතුව වර්ණ දේහ කීයක් තියෙන්නේ? 23යි. නම් කරගන්න. හරි. ඊළඟට තියෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කෘත්‍ය. පළවෙනිම කෘත්‍යය මොකද්ද? ශුක්‍රාණු නිපදවීම. ආගන්න. දෙවෙනි කෘත්‍යයේ ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට මොනවා කිරීමද? ඇතුළු කිරීම. ඒකත් පිරිමි ප්‍රජනක පද්ධතියේ කාර්යය. තුන්වෙනි කෘත්‍යය මොකද්ද? හෝමෝනයක් නිපදවනවා පුතේ පිරිමි අයගේ. ඕකට කියනවා ටෙස්ටොස්ටෙරෝන්. टेस्टोस्टेरोन මොකද? टेस्टोस्टेरोन. පාන කියන අයියේ टेस्टोस्टेरोन. මේකෙන් තමයි ශුක්‍රාණු නිෂ්පාදනය උත්තේජනය කරන්නේ. හරිද? වෘෂණ කෝෂ වලින් තමයි මේ හෝමෝනය නිපදවන්නේ. කියන්න පළවෙනිම කාර්යය ශුක්‍රාණු නිපදවීම. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කෘත්‍ය. පළවෙනි එක ශුක්‍රාණු නිපදවීම. දෙවෙනි එක ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුළු කිරීම. ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුළු කිරීම.
තුන්වෙනි එක ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම. ඉරක් ගන්න වාක්‍ය තුනකට. මට කියන්නේ නම් ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරන්නේ කොයිද පුතේ? අපේ උෂණවල. ශුක්‍රාණු නිපදවන්නේ කොයිද? උෂණ කෝෂවල නෙමෙයි පූර්ව උෂණවල. නේද? වෘෂණ කෝෂ තියෙන්නේ වෘෂණ මොනා කරගෙන ඉන්නද? දරාගෙන ඉන්න. ඇයි පුතේ වෘෂණ කෝෂ දේහේ බාහිරින් පීඩන්නේ? ශුක්‍රාණු ජනනයේ උෂ්ණත්වයේ අවම පරිසරයක සිද්ධ වෙන්න ඕන නිසා. තේරුණාද? එතකොට ග්‍රන්ථි වර්ග මොනවාද පිරිමි ප්‍රජනක පත්තියේ තියෙන? පුරස්ති ග්‍රන්ථිය කූප ග්‍රන්ථි යුගල ශුක්‍ර ආසයිකා යුගල. හරිනේ? එතකොට පුරුෂ ප්‍රජනක පත්තියක පුත්‍රා මාර්ගයයි ශුක්‍රාණු ගමන් කරන මාර්ගය දෙකද? දෙකක්. අර දෙකක් තියෙන්නේ. එකක් නේ? එකක්. මාතෘකාව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය female reproductive system. මේක තමයි අමාරු එක. හරි? මේක අපි එදා යන්නනේ. ඔව්. ඒ වුණාට ඉතින් මට ආයෙ අඳින්න වෙනවා. එන්න මට ටක් ගාලා අඳිනවා බලන්න. කෑ ගහන්න එපා. ඇයි මේ hina වෙන්නේ? අර මේ මොකක් වගේද දෙන්නේ උඹට? ඔනෙක් වගේ පේනවද? ඔපිනා මේවයි මේ උඹලා අපි හැමෝම මේකේ කරක් ගහලා ආපුන් තමයි හරිද කොල්ලෝ? කරක් නෙමෙයි කරක්. මේ හැමතැනම තෝස් පීනලා ඇති මාස් පීනලා ඇති. පැහැදිලිද කියන්නේ? ඒ හින්දා අමුතුවෙන් hina වෙන්න කල්පනාවක් නැහැ. ඕගොල්ලොත් එහෙම තමයි. මේව හැමතැනම පීනලා තමයි ඔය වැඩේ ගොඩ දාගෙන දැන් ඔහොම ඉන්නේ. තේරුණාද කියන්නේ? එදා මේකේ කොහේ හරි අතරමං වුණා නම් උඹට තේරෙම අද නෑ. ආවක පැත්තක බලන්න කියේ මේකේ. හොඳයි. දැන් මෙහෙම ගිහිල්ලා අන්තිම දවසක් එනවනේ. එදාටත් මැප් එක බලන් ඵලයන් ඈ. හරිද? නැත්නම් වෙන තැන් වල ඇයි අපායේ එහෙම ඇයි ඈ? මැප් එක බලන්න ගිහින්. GPS. හොඳයි. අන්න මැටි මැප් එක බලන්න. කෑ ගහන්න එපා. මේ තියෙන ඩීප් කොහොමද දෙක? කෑ ගහන්න එපා. මේකට කියනවා පුතේ යෝනි මාර්ගය කියලා. මෙන්න මේ මාර්ගය. ඊට පස්සේ මේ හරියට කියනවා ගැප් කියලා.
මෙතන පිළිකා එනවා ගෑණි වගේ. ගැප් කියලා පිළිකා. උරස් ටිකක් තියෙනවා. මේකට කියනවා ගර්භාෂය කියලා. මේ තියෙන්නේ ඩිම්බ කෝෂ. මේවට කියනවා පුතේ කඩරැලි කියලා. මේකට කියනවා පැලෝපීය නාල යුගල. හරි නේද? පැලෝපීය නාල යුගල. මේක ගර්භාෂ බිත්තිය. ගර්භාෂ බිත්තිය. හරි. ඉවරයි. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ දැකිය හැකි කොටස් කීපයකි. මේක මම එක දරේකට උගන්වපු නිසා දැන් ඉක්මනට කියාගෙන යනවා. තේරුණාද? කොටස් කීපයකි. එක ඩිම්බ කෝෂ යුගල මේ තියෙන්නේ පුතේ. ඩිම්බ කෝෂ යුගල. ඔයාලා කවුද කෑ ගහන්නේ? ඩිම්බ කෝෂ යුගල. බලන්න. උදර කුහරයේ ශ්‍රේණිය නෙමෙයි පුතේ ශ්‍රෝණිය දෙපස පිටයි. ඩිම්බ කෝෂයේ තියෙන්නේ මේ උදර කුහරය කියන්නේ මේකට. අපේ දේහයේ කුහර කීපයයිනේ පුතේ? බලගන්න ඉන්න. මේකට කියනවා මොලේ අයින් කරපුවාම තියෙන කුහරට ශීර්ෂ කුහරය කියලා. මෙතන පෙනාලු දෙක අයින් කරපුවාම තියෙන කුහරට කියනවා උරස් කුහරය කියලා. මෙතන බඩපොකු ටික අයින් කරපුවාම කියන කුහරට කියනවා උදර කුහරය කියලා. මෙතන තියෙන පාර්ට්ස් ටික අයින් කරපුවාම උකුල් ඇටෙත් එක්ක තියෙන කුහරය තියෙන්නේ. ඒකට කියනවා ශ්‍රෝණි කුහරය කියලා. අපේ කුහර හතරක් දේහයේ තියෙන්නේ. තේරුණාද කියපු දේ? හරි. එහෙනම් මේ ඩිම්බ කෝෂ යුගල තියෙන්නේ කොහෙද? උදර කුහරේ. මෙහෙ තියෙන්නේ. තේරුණාද? උදර කුහරය කියන්නේ මේ කුහරේ තියෙන්නේ. මේ දෙපැත්තේ තියෙන්නේ ඇත්තටම. හරි? බලන්න. උදර කුහරයේ ශ්‍රෝණිය දෙපස පිහිටයි. බාහිකයා මජ්ජාව ලෙස කොටස් දෙකකි. බලන්න පුතේ මේම. මේක නම් ඩිම්බ කෝෂය. මේ පිට කොටසට කියනවා මොකක් කියලාද? බාහිකය කියලා. ඇතුළට කොටසට කියනවා මොකක් කියලාද? මජ්ජාව කියලා. බාහිර කොටසට කියනවා බාහිකය කියලා. ඇතුළට කොටසට කියනවා මජ්ජාව කියලා. බාහිකය මජ්ජාව. ධනරින නෙමෙයි. තේරුණා නේද? හරි. මේවා තුල ඩිම්බ මාතෘ සෛල පීඨා ඇත. උදේ ඩිම්බ කෝෂ තුල මොනවද තියෙන්නේ? ඩිම්බ මාතෘ සෛල. බලන්න. ඩිම්බ මාතෘ සෛල ඌනන විභාජනය වීමෙන් ඩිම්බ ඇති වේ. ඉරක් ගන්න ඩිම්බ මාතෘ සෛල ඌනන විභාජනය වීමෙන් ඩිම්බ ඇති වේ. එකපාරම වෙනවද ඕක? නෑ මතකද පියවර කීපයකට සිද්ධ වුණේ කියලා? ඩිම්බ මාතෘ සෛල වලින් ඊට පස්සේ ප්‍රාථමික ශූනිකා ග්‍රාපීය ශූනිකා මතකයිනේ? ඔව්. ඩිම්බ මාතෘ සෛල තියෙනවා. මේවා ඌනන විභාජනයෙන් තමයි ඩිම්බ ඇති වෙන්නේ. මේ ඩිම්බ මාතෘ සෛල ඌනනයේ විභාජනය වෙන එක අපි මව් කුසේ ඉන්නකොටත් මොනවා වෙලාද? සිද්ධ වෙන්න පටන් අරන් ගෑනු ළමයි. හරි? මෙම ක්‍රියාවලිය උපදින විටද ආරම්භ වී තිබේ. ඉරක් ගන්න ඒකට. මෙම ක්‍රියාවලිය උපදින විටද ආරම්භ වී තිබේ. ඊට පස්සේ මාතෘකාව ගර්භාෂය. ශ්‍රෝණි කුහරය තුල පිහිටි ඝන බිත්ති සහිත ව්‍යුහයකි. මේ තියෙන්නේ. බුත්නය දේහය ලෙස ග්‍රීවය ලෙස. ග්‍රීවය නෙමෙයි පුතේ ග්‍රීවය ලෙස. ඒක දාන්න මෙතන. බුත්නය දේහය ග්‍රීවය ලෙස කොටස් තුනකි. බුත්නයට පැලෝපීය නාල යුගල සම්බන්ධ වේ. තේරුණාද මේ? ගහරිය බුත්නය සම්බන්ධ වේ.
පහලින්ම ග්‍රීවය හේවත් ගැප්ගෙන පිහිටයි. පහළම කොටස තමයි ග්‍රීවය නැත්තම් ගැප් කියන. තේරුණාද? ග්‍රීවය. ඊළඟට යෝනි මාර්ගය. පැලෝපිය නාලය උගල. ඩිම්බ කෝෂයෙන් විමෝචනය වන ඩිම්බය අල්ල ගන්නා නාලය පැලෝපිය නාලයයි. පුතේ අහගන්න මෙන්න මේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ මාතෘ සෛලයක් ඔහොම ක්‍රියාවලියකට ලක් වෙලා ඔහොම අන්තිමට මොකක් පිට වෙනවද? ඩිම්බයක් මෙන්න මේ බිත්තිය පලාගෙන තමයි පිට වෙන්නේ. ඔහොම පිට වෙනවා. ඔහොම. තේරුණාද කියපු දේ? එහෙම තමයි ඩිම්බයක් පිට වෙන්නේ කියන ළමෙක්. මෙහෙම ඩිම්බ මාතෘ සෛලයෙන් පටන් අරගෙන මෙහෙම කීපයක් ඇති වෙනවා. අන්තිමේට පරිණත වෙච්ච ඩිම්බයක් මෙතනින් බිත්තියෙන් එළියට පිට කරනවා. ඔන්න ඔය ඩිම්බය මෙන්න මේ අවකාශයට තමයි පිට වෙන්නේ මෙහෙම මේ ඇලෝපී නාලය උගල මෙහෙම තියෙනවා. මෙන්න මේ අවකාශයට තමයි මෙහෙම පිට වෙන්නේ ළමයි. බැරි වෙලා මේකට මේක අල්ලගන්න බැරුව කියත් මාර කේස් එක වෙන්නේ ඩිම්බේ උදර කුහරේ. එළිය කොහේ හරි. පැහැදිලිද කියන්නේ? මෙයා මේක මෙහෙත් කරලා අල්ලගන්න. අල්ලගෙන ඇදලා ගන්න. වැටුම් ක්ලීනර් ඒ වගේ. ඒ කළා මෙහෙම ගන්නවා. එහෙනම් කඩ රැලි වලින් තමයි මොනා කරන්නේද? ඩිම්බේ මොනා කරන්නේද? අල්ලලා ගන්න ඇතුළට. තේරුණාද? හරි. බලන්න. ඇලෝපිය නාලය උගල ඩිම්බ කෝෂයෙන් මෝචනය වන ඩිම්බය අල්ලා ගන්නා නාලය ඇලෝපිය නාලයයි. තේරුණාද? ඇලෝපිය නාලයේ කෙරෝලෙන් තමයි අල්ලගන්නේ. ඒ සඳහා මෙහි කෙළවර උනීලාකාර වන අතර කඩ රැලි තිබේ. තේරුණාද? මේ ඇඟිලි වගේ වෙලා තියෙන්නේ ඒක අල්ල ගන්නනේ. හරි. ඊට පස්සේ යෝනි මාර්ගය. මේ තියෙන ගැප් ගෙලට පහලින් නැති කොටස යෝනි මාර්ගයයි. බලන්න තේරුණාද? ගැප් ගෙල මෙතන ඒකට පහලින් තියෙන කොටස මොකද්ද? යෝනි මාර්ගය. එම නලය යෝනි විවරයෙන් පරිසරයට විවෘත වේ. මේකට කියනවා යෝනි විවරය කියලා. මෙතනින් තමයි පරිසරයට විවෘත වෙන්නේ. පැහැදිලිද? හරි. සංසර්ගයට අවස්ථාව සපයනුයේ මෙය මගින්. තේරුණාද පුතේ? සංසර්ගයට අපි කිව්වේ ශිෂ්ණය කියලා පිරිමයගේ. ඒක මොකද කරන්නේ? මෙන්න මේ යෝනි මාර්ගයේ ඇතුළට දාලා තමයි සංසර්ගය සිද්ධ වෙන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට මෙයාගේ යෝනි මාර්ගයේ ඇතුළේදී තමයි මොනවා වෙන්නේද? මේ ශුක්‍රාණු මෙහෙම පිට කරන්නේ මෙහෙම. පැහැදිලිද කියන්නේ? හරි. සංසර්ගයට අවස්ථාව සපයන්නේ යෝනි මාර්ගය තුල. පැහැදිලිද? හරි. ඊළඟ මාතෘකාව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය. බලන්න. ඩිම්බ මාතෘ සෛල වලින් ඩිම්බ නිපදවීම එකවර සිදු නොවන අතර එය ක්‍රියාදාමයකි. තවදය උපතට පෙරම ආරම්භේ. මොන අවස්ථාවේදීද? භ්‍රූණ අවස්ථාවේදී. කියලා දුන්නා නේද? ඔව්. එකවර සිද්ධ වෙන්නේ නැහැ. බලන්න පුතේ. ඩිම්බ සෛල පළමුව මොන බවටද පුතේපත් වෙන්නේ? ප්‍රාථමික සිවුනිකා බවට පත් වේ. ලියලා තියා ලියන්න. ඩිම්බ සෛල පළමුව ප්‍රාථමික සිවුනිකා බවට පත් වේ. මේ උපතට පෙරම සිදුවන අතර උපදින විට ඩිම්බ කෝෂයක ප්‍රාථමික සිවුනිකා ලක්ෂ 2ක් ලක්ෂ 4ක් තිබේ. තේරුණාද? ඔව්. එහෙනම් මේ පළවෙනියම මොනවද පුතේ? ඩිම්බ සෛල. මේ දෙවෙනි එක මොනවද? ප්‍රාථමික සිවුනිකා. ඔයාලට තේරුණාද ඒක? මේක උපදින්න කලින්ම මේක බවට මොනවා වෙලා තියෙන්නේ? පත් වෙලයි තියෙන්නේ. පැහැදිලිද? ඉපදෙන්න කලින්ම මොනවා තියෙනවද? ප්‍රාථමික සිවුනිකා තියෙනවා. තේරුණාද? මෙව්වත් කොච්චරක් විතර තියෙනවද? ලක්ෂ 2ක් 4ක් එක ඩිම්බ කෝෂයක තියෙනවා. Is that clear? Okay. හරි. තේරුණාද උඹට? නැත්තම් නෑ කියන්න. තේරුණා. නමුත්
ඉන්පසු වැඩි වියට පත්වෙන තෙක් මේවා ප්‍රාථමික සිවුනිකා ලෙසම පවතී. උදේ ගෑනු දරුවා වැඩි වියට පැමිණෙන කම්ම මොනවද තියෙන්නේ? මෙන්න මේ විදිහට මොනවද තියෙන්නේ? ප්‍රාථමික සිවුනිකා. තේරුණාද? මේ විදිහටම තියෙනවා මෙව්වා. පැහැදිලිද? හරි. වැඩි වියට පත්වීමේදී ප්‍රාථමික සිවුනිකා මොන බවටද පත් වෙන්නේ? ග්‍රාපීය සිවුනිකා බවට පත්වේ. ඉවනේ අපි එක ප්‍රාථමික සිවුනිකා ග්‍රාපීය සිවුනිකා බවට පත්වේ. ඒ කිව්වේ මෙන්න මේක. ප්‍රාථමික සිවුනිකාවක් මොකක් බවට පත් වෙනවද? මේක මොකද්ද? ග්‍රාපීය සිවුනිකා. තේරුණාද ඔයාලට? වැඩි වියටපත් වෙන්න ලෑස්ති වෙද්දී ඕම් මොකද වෙන්නේ? ප්‍රාථමික සිවුනිකා වලින් එකක් මොනවා වෙනවද? ග්‍රාපීය සිවුනිකාව බවට පත් වෙනවා. අර ලක්ෂ 3-4න් එකක්. තේරුණාද කියපු දේ? හරි. පරිණත ග්‍රාපීය සිවුනිකාව මෙන්න මෙයා පුතේ පරිණත වෙලා මෙන්න මේ ඩිම්බ කෝෂයේ කොහාට එනවද? අයිනට එනවා. එහෙනම් මේකත් මොකක්මද? ග්‍රාපීය සිවුනිකාවම තමයි. මේ මැද හරියේ ඉන්නේ හැදුණු ගමන් ටික ටික වර්ධනය වෙවි පරිණත වෙවි කොහාට එනවද? ඩිම්බ කෝෂ පිටියේ අයිනට එනවා. තේරුණාද පුතේ? ඔව්. බලන්න පරිණත ග්‍රාපීය සිවුනිකාව ඩිම්බ කෝෂයේ පර්යන්තයට පැමිණ එය තුල ඇති ඩිම්බය බාහිරයට පිට කරයි. පුතේ මේක ඇතුලේ තමයි මොකක්ද තියෙන්නේද බොල? ඩිම්බේ තියෙන්නේ. පැහැදිලිද? මේක මෙතනින් එළියට යනකොටම මොනවා වෙනවද? මෙහෙම පුපුරලා යන්නේ. මේම පුපුරලා පරිණත ඩිම්බය මොනවා කරනවද? පිට කරනවා. මේක ඩිම්බය ඉතුරු පුපුරපු කෑල්ල තියෙනවා. පැහැදිලිද කියන්නේ? ඉතුරු පුපුරපු කෑල්ල තියෙනවා කොහෙද තියෙන්නේ? එළියේ නෙමෙයි තියෙන්නේ. මොකද කොහෙද තියෙන්නේ? මේක ඇතුලේ තියෙන්නේ. මං කිව්ව දේ තේරුණාද? ඩිම්බේ විතරයි කොහාට ගියේද බල? එළියට ගියේ. ඉතුරු කෑල්ල ඇතුලේ. පැහැදිලිද? තේරුණාද? හරි. පරිණත ග්‍රාපීය සිවුනිකාව ඩිම්බ කෝෂයේ පර්යන්තයට පැමිණ එය තුල ඇති ඩිම්බය බාහිරට පිට කරයි. ඉන්පසු ඉතිරි වෙන කොටස පීත දේහය නම් වන අතර. එහෙනම් පුතේ මේක මොකක්ද? මේක පීත දේහය. මේ අවස්ථා දෙකම ග්‍රාපීය සිවුනිකා. පීත දේහය. තේරුණාද? ඒ අවසානයේ ශ්වේත දේහයක් බවට පත්වේ. තවත් ටිකක් මෙයා වෙලා මේක මොකක් බවට පත් වෙනවද පුතේ? ශ්වේත දේහයක්. ඔයාලා තේරුණාද ඩිම්බ කෝෂයේ වෙන සිද්ධිය? ශ්වේත දේහයක් බවට පත්වේ. පෝෂණය වූ ඩිම්බය පැලෝපීය නාලයේ කඩරැලි මගින් අල්ලා ගන්නා අතර ඒ ඔස්සේ ගර්භාෂය දෙසට ගමන් කරයි. තේරුණාද? දැන් මෙතන විමෝචනය වුණා ඩිම්බේ මේ තියෙන්නේ. මේක කඩරැලි වලින් අල්ලගෙන කොහෙද ගෙනියන්නේ? ගර්භාෂය දිහාවට ගෙනියනවා. පැහැදිලිද? මේ ඩිම්බේ. සංසේචනයේ සිදුවන්නේ මෙම පැලෝපීය නාලය තුලයි. ඉරක් ගන්න සංසේචනයේ සිදුවන්නේ මෙම පැලෝපීය නාලය තුලයි. වාක්‍යෙට. හරි. මේක ටිකක් අමාරුයි මතක් කරන්න ඕන. මුලින්ම භ්‍රූණ කාලේදී අපි අම්මගේ බඩේ ඉන්න කාලේදී ගෑල් ළමයි මොකද වෙන්නේ? මොනවද තියෙන්නේ? ඩිම්බ මාතෘ සෛල තියෙන්නේ. එහෙමනේ ඩිම්බ සෛල තියෙන්නේ. එතකොට භ්‍රූණ කාලේදී මොනවා බවට පත් වෙනවද? ප්‍රාථමික සිවුනිකා බවට පත් වෙනවා. එහෙමනේ
ඊට පස්සේ වැඩි වියටපත් වෙනකම්ම ප්‍රාථමික සිවුනිකා හැමම තියෙනවා. එතකොට ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙනවත් එක්ක මොකද වෙන්නේ? එක ප්‍රාථමික සිවුනිකාවක් ග්‍රාපීය සිවුනිකාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ග්‍රාපීය සිවුනිකාව පරිණත වෙලා ඩිම්බ කෝෂේ කොහාටද දෙන්නේ? පාර්වයන්තයට ඇවිල්ලා ඩිම්බයක් මොනා කරනවද? පිට කරනවා. ඩිම්බයක් පිට කරුවට පස්සේ ඉතුරු වෙන කැලට මොකද කියන්නේ? පීත දේහය. පීත දේහය තව ටිකක් දවස් යද්දී ශ්වේත දේහයක් බවට පත් වෙනවා. පුතේ දවස් 28ක් දවසකට හැරයක්. මොකද මේ ඩිම්බේ මෙතනින් පිට කෙරුවාට පස්සේ ආයේ මෙතනින් ප්‍රාථමික සිවුනිකාවක් මොකක් බවට පත් වෙනවා? ග්‍රාපීය සිවුනිකාවක් බවට පත් වෙනවා. ඇයි ලක්ෂ දෙකක් හතරක් තියෙනවනේ. පැහැදිලිද කියපු දේ? ආයේ මෙතනින් ඩිම්බයක් දවස් 28ක් යනවා මේ වැඩේ වෙන්න. මොනවා කරනවද? පිට තේරෙනවද කියන්නේ? ඒක පිට කරනවත් එක්ක ඊළඟ එක ඩිම්බ සෛලයේ මේ ප්‍රාථමික සිවුනිකාව මේක බවට පත් වෙනවා. මේක තමයි දිගටම සිද්ධ වෙන එක. මෙන්න මේ ටික ඉපදෙද්දිම වෙලා තියෙන්නේ. පැහැදිලිද ඔයාලට හොඳටම? මෙච්චර කල් ලෝක ඔය විදිහට තේරිලා තිබ්බද? තිබ්බද නැද්ද මට අවංකව කියන්න? නෑ, දන්නේ නෑ. ඒකයි කිව්වේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ටිකක් අමාරුයි. නමුත් හරියට තේරුම් ගත්තොත් ලේසියි කියලා. පැහැදිලිද? හරි. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කාර්යය. ඉතින් උඹට තේරෙනවා මොකද්ද පළවෙනි කාර්යය? ඩිම්බ මොනවා කිරීමද? ඔව්, නිපදවා වර්ධනය කරන එක. එහෙමනේ. ඩිම්බ නිපද වීම. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කාර්යය පළවෙනි කියන්නේ ඩිම්බ නිපද වීම. ඩිම්බ නිපද වීම. ඇයි ලියන්නේ? ලියලා තියෙන්නේ. ඩිම්බ නිපද වීම. දෙක මොකද්ද? භ්‍රූණයේ වර්ධනය වීමට අවකාශ සැලසීම. ඉතින් තියෙන්නේ එහෙම. ඔව්. තුන මොකද්ද? ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිපද වීම. ඉරක් ගහන්න ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්. ඊට පස්සේ මාතෘකාව මොකද්ද? ආර්තව චක්‍රය. වරන් ඇතුලේ උසප් චක්‍රය. පරිණත ස්ත්‍රී ලිංගික පද්ධතියක නැවත නැවත චක්‍රාකාරව සිදුවන ඩිම්බ මෝචන ක්‍රියාවලිය උසප් චක්‍රය නම් වේ. දැන් තේරුණාද? මේ බලන්න. මෙන්න මේක. පිට කරනවා ආයෙ මෙතනින් පටන් ගන්නවා. තේරුණාද කියන්නේ? ඕකට තමයි මොකක් කියන්නේද ආර්තව චක්‍රය කියන්නේ. මේ සඳහා ආසන්න වශයෙන් දින 28ක් ගත වේ. ඉරක් ගන්න දින 28ක් කියන එකට ඒක වැදගත් පුතේ. ගහනවා. ඩිම්බ කෝෂ මාරුවෙන් මාරුවට ඩිම්බ මුදා හරි. ඒ අනුව ගර්භාෂයද සූදානම් වේ. පුතේ ඒ කියන්නේ එක ඩිම්බයක් පිට කරලා ඒ ඩිම්බ කෝෂයෙන්ම තව ඩිම්බයක් පිට කරන්න කොච්චර කාලයක් යනවද? 28කට වැඩි යනවා. 56ක් යනවා. එකකින් පිට කෙරුවට පස්සේ ඊළඟට පිට කරන්න ඊළඟ එකනේ බා. ඊට පස්සේ තමයි මේකෙන් පිට කරන්නේ. තේරුණාද? හැදෙන්න 28ක් ගියාට එකකින් පිට කරලා ආයෙම පිට කරන්න දවස් කීයකින්ද? 56කින්. ඩිම්බ කෝෂ කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. එකකින් දැන් පිට කෙරුවා කියපන්කෝ. අද. හරි. ඊළඟ එකේ පිට කරන්නේ මොන ඩිම්බ කෝෂයෙන්ද? මේ පැත්තේ තියෙන එකේ. එතකොට තව දවස් 28ක් යනවනේ. මේක පිට කරුවට පස්සේ පැහැදිලිද? ඊට පස්සේ ආයෙ මේකට තවත් දවස් කීයක් ගිහලා 28ක් ගිහලා. හොඳට මතක තියාගන්න. එකම ඩිම්බ කෝෂයකින් එකපාරක් ඩිම්බයක් පිට කරුවට පස්සේ ආයෙ ඩිම්බයක් පිට කරන්න දවස් කීයකින්ද? 56යි. තේරුණාද කියපු දේ? හරි. දැන් හොඳට අහගන්න. උදේ මේ බලන්න. දැන් මේ පැලෝපීය නාලය දිගේ මෙහෙම ඩිම්බේ එනවා. ඩිම්බය එනකොට ගර්භාෂය දන්නේ නැහැනේ මේක සංසේචනය වෙයිද නැද්ද කියලා. ගර්භාෂය සංසේචනය වුණොත් සංසේචනය වෙච්ච යුක්තාණු දරා ගන්න මොනවා වෙන්න ඕනද? ඇද ගැහෙන්න ඕන. හරිද කියන්නේ? ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල වෙනස්කම් සිද්ධ වෙන ස්ථාන දෙකක් තියෙනවා. ගානට වෙනස්කම් සිද්ධ වෙන ස්ථාන දෙකක් තියෙනවා. මේ බලන්න. ඒ කියන්නේ ඔසප් චක්‍රය තුල සිද්ධ වෙන්නේ. එකක් ඔබලා දන්නවා ඩිම්බ කෝෂය වෙනස් වෙනවනේ. ප්‍රාථමික සිවුනිකා ග්‍රාෆීය සිවුනිකා වෙනවා. ග්‍රාෆීය සිවුනිකා වලින් ඩිම්බේ පිට වෙනවා. ඩිම්බ කෝෂය තුල වෙනස්කම් සිද්ධ වෙනවනේ.
අනිත් එක දරු ගැබ දරා ගන්න පුළුවන් විදිහට කාගේ වෙනස්කම් සිද්ධ වෙනවද? ගර්භාෂය. ආර්තව චක්‍රය තුලදී ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ විනාශකම් සිදුවෙන ස්ථාන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් කොහෙද? ඩිම්බ කෝෂය. අනිත් එක කොහෙද? ගර්භාෂය. තේරුණාද? බලන්න. ඔසප් චක්‍රය තුල වෙනස්කම් සිදුවන ආකාර දෙකකි. කියන්න එක ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වේ. දෙක ගර්භාෂය තුල සිදුවන වෙනස් වේ. ඊළඟ මාතෘකාව ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස්කම්. මේක ඇතුලේ. ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස්කම්. පුතේ අහගන්න. ඩිම්බ කෝෂයේ මේ ඩිම්බේ අපි නිපදවන හැටි දැන් දන්නවනේ. මේක නිපදවන ප්‍රධාන අවධි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. බලන්න. ඩිම්බ කෝෂය තුල ඩිම්බ නිපදවීමේ ප්‍රධාන අවධි දෙකකි. ඔන්න ඕව අහනවා කෙලින්ම. පළවෙනි එක පුතේ සිවුනිකා අවධිය. ලියන්න. සිවුනිකා අවධිය. දෙවෙනි එක ලුයුටියල් අවධිය. මොකද්ද නම කියන්නේ? ලුයුටියල් අවධිය. සිවුනිකා අවධිය, ලුයුටියල් අවධිය. දෙකම ලියලා ඉරි ගහ ගන්න, කෑ ගහන්න එපා. කෑ ගහන්න එපා. එහෙනම් ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම ප්‍රධාන අවධි කීයද පුතේ? දෙකයි. මොනවාද? සිවුනිකා අවධියයි ලුයුටියල් අවධියයි. ගෙදර කිනා කියලා ප්‍රශ්නයක් නැහැ. ඇයි අවුලක් නැහැ? කියලා ෂේප් නැහැ කිනේ. උඹලට නෑනේ. වෙනවද? නෑ. මාවත් එහෙමයි ඒ කාලේ බං. දවස් 3ක් විතර ගෙදර ගිහින් නැත්තම් තමයි බලන්නේ කෝකොල්ලා කියලා. තාමත් එහෙමයි. දවස් 3ක් විතර එක දිගට ගියත් කතා කරලා තෝ කොහෙද ඉන්නේ කියලා. හොයන්නෙම නෑ අපි අල්ලේ කොල්ලෙට තමයි හැදුනේ. හැබැයි අපි නොමග ගියේ නෑ. එහෙම ගොඩාක් හොයන්න ගියාම තමයි ළමයි නොමග යන්නේ. ළමයි ගැන දෙමව්පියන්ගේ කෙරෙහි විශ්වාසී ගොඩනගාගෙන ජීවත් වෙන්න ළමයි දැනගන්න ඕන. සමහර උන් දෙම ළමයි ඉන්නවා දෙමව්පියන්ට 7-5ක විශ්වාසයක් නැහැ ළමයා ගැන. ඇයි? ඒක කරලම තියෙන්නේ පාකිස්තාන් පූර්වයට. ඉතින් 7-5කට විශ්වාස නැහැ තාත්තා අම්මා ළමයා ගැන. ඒක කොහේ යනවද යන්න කියන දිහා නෙමෙයි යන්නේ. කොළඹ යන්නම් කියලා ගාල්ල යන්නේ. විශ්වාසෙ කලින්ම පළදු කරගෙන තියෙන්නේ. එහෙම කරගන්න එපා. හරිද? අපේ අම්මා තාත්තා දන්නවා මම කොහේ යනවා කිව්වත් අවුලක් නැහැ මම වැරදි ගමනක් යන්නේ නැහැ වැරදි තැනක යන්නේ නැහැ බොණ්ඩේ යන්නේ නැහැ ඔය දන්නවා හරි ඒ ඉඳ ගැටලුවක් නැහැ හරි මම වැවකට නාන්න යනවා කිව්වත් බය නැහැ ඇයි දන්නවා මුගේ කකුල් අතර බැඳලා දැම්මොත් තමයි ගිලෙන්නේ නැත්තම් ගිලෙන්නේ නැහැ කියලා ඒ ඉඳ ප්‍රශ්නයක් නැහැ හරි පුතා කකුල් අතර ගිලෙන්න දැම්පත් කියලා ඒක තමයි උඹලා නාන්න කියලා කිව්වම පස්සෙන් දුවන්නේ අම්මලා කෝපයක් ගලා කියන්නේ ඔය නාවන්න අරහට පූර්ව හරි ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම හරිනේ ඩිම්බ නිපදවන අවධි දෙකයි පළවෙනි එක සිවුනිකා අවධිය උදේ මේ බලපංකෝ හොඳට අහගනින්න මේ ප්‍රාථමික සිවුනිකාවෙන් ග්‍රාපීය සිවුනිකාවක් ඇතිලා ඩිම්බය පිට කරනකන් අවධියට කියනවා මොකක් කියලාද බං සිවුනිකා
අවදිය කියලා. ඔයාලට තේරෙනවද? ඩිම්බය පිට කෙරුවට පස්සේ පීත දේහයේ ශ්වේත දේහයේ ඔය පැත්තට පත් වෙන අවදිය තමයි අපල මොකද්ද? ඩියුටියල් අවදිය. තේරුණාද? කො තේරුම් නැති කොට බලන්න. මේ සියුනිකා අවදිය කියන්නේ සියුනිකා තියෙනකම් මේ ප්‍රාථමික සියුනිකාවෙන් පටන් අරන් ග්‍රාපීය සියුනිකාවක් හැදිලා ඒක වර්ධනය වෙලා ඩිම්බය පිට කරනකම් මොකද්ද? සියුනිකා අවදිය. ඩිම්බය පිට කෙරුවට පස්සේ පීත දේහයේ ශ්වේත දේහයේ හැදෙන කොටස තමයි මොකද්ද? ඩියුටියල් අවදිය. තේරුණාද? මේ ටික මොන අවදියද? සියුනිකා අවදිය. මේ ටික මොන අවදියද? ඩියුටියල් අවදිය. තේරුණාද පුතේ? මේ ඕකේ ඔය අඳලා තියෙන ওই ටික තමයි. බලන්න. සියුනිකා අවදිය දැක්කද රූපේ? දින 14යි. දැක්කද? හරි. බලන්න ප්‍රාථමික සියුනිකාව තියෙනවා, ද්විතීයික සියුනිකාව තියෙනවා, ග්‍රාපීය සියුනිකාව තියෙනවා. ඒකෙන් ඩිම්බේ මොනවා වෙනවද? පිට වෙනවා. පැහැදිලිද? දැන් ප්‍රාථමික සියුනිකාව වලින් තමයි ග්‍රාපීය සියුනිකා හැදෙනවා කිව්වේ. මතකද? ඊට කලින් තව එකක් පොඩ්ඩක් දාලා තියෙනවා. මොකද්ද? ද්විතීයික සියුනිකාව කියන්නේ. තේරුණාද කියන්නේ? ඒක ඉතින් අර මැද්දේ එන ග්‍රාපීය සියුනිකාවෙම අවදියක්. පැහැදිලිද කියන්නේ? ඕම් මම දැන් මේක මකනවා. හරි බලා ගන්න පුතේ. මේ මෙහෙම තියෙන්නේ. මං කිව්වා නේද උඹලා ඉස්ත්‍රි ප්‍රජනක පද්ධතියේ හොට බඩේ කියලා. දැන් තේරෙනවද වැඩේ සයිස් එක? පුරුෂ ප්‍රජනක පද්ධතිය 1000න් සම්පතයි නේද? මං කිව්වා නේද? හරි. තව ඉවර නෑ මේකේ. තව තියෙනවා. මේ ඩිම්බකෝෂයේ වෙනස් වීම විතරනේ බල. තව මොකේ වෙනස් වීම තියෙනවද? ගර්භාෂයේ වෙනස් වීම තියෙනවා. ගෑනු මිනිස්සු වගේම තමයි පද්ධති හරිම සංකීර්ණ. පැහැදිලිද? නමුත් මේ පද්ධතියෙන් ඉටුවන කාර්ය නිසා තමයි අපි හැමෝම අද මොනවා වෙන්නේද? මේව ජීවත් වෙන්නේ. පැහැදිලිද? තව ඉස්සරහට කියලා දෙන්න. මෙන්න මුල් කොටස දින බිඳුව. දින 14. හරිනේ? කෑ ගන්න එපා. මුලින්ම තියෙනවා ප්‍රාථමික සියුනිකාවක්. ප්‍රාථමික සියුනිකාව. පුතේ ඇයි බං ඩිම්බසයිල කියලා දාන්න නැත්තේ මෙතනට මේ විදිහට? මේක දැනටම මොනවා වෙලා තියෙන්නේ පුතේ? සිද්ධ වෙලා තියෙන එක තේරෙනවද? ප්‍රාථමික සියුනිකාවෙන් ඊළඟට හැදෙනවා මොකද්ද? ද්විතීයික සියුනිකාව. ඒ කියන්නේ ග්‍රාපීය සියුනිකාවේ මුල්ම අවධිය. පැහැදිලිද? ඒකට තමයි මොකක් කියන්නේද? ද්විතීයික සියුනිකාව. ඊට පස්සේ තමයි මොකක් කියලා කියන්නේද? ග්‍රාපීය සියුනිකාව. ග්‍රාපීය සියුනිකාව. ග්‍රාපීය සියුනිකාව මෙතනට ඇවිල්ලා මොකද්ද බං විමෝචනය වෙන්නේ? මතකයිනේ ඩිම්බකෝෂයේ මැද්දට ඇවිල්ලා ඩිම්බේ මොනවා වුණාද? විමෝචනය වුණා. පැහැදිලිද කිව්වද? ඔව්. ඕන් ඩිම්බේ පැන්න එළියට. ඊට පස්සේ මේකට මොකද්ද කියන්නේ? මේ කැලට මොකද්ද කියන්නේ ඩිම්බේ එළියට පැන්නාම? අතෝ බං කියපල්ලකෝ. පීත දේහය. හරියට කීයේදී විමෝචනය වෙනවද? දින 14 දී විමෝචනය වෙනවා. තේරුණාද? හරි. ඊට පස්සේ මොකක්ද හැදෙන්නේ මේක මොකද්ද මේ? මුලින්ම එක පීත දේහය. පීත දේහයෙන් පස්සේ මොකද්ද පුතේ? ශ්වේත දේහය. කවුද? කවුද එන්නේ? දැන් අහගන්න. මේ ගෑනු කෙනෙක්ගේ අහගන්න පුතේ. දැන් අපි නෝට් එක බලලා ඉමු. ඔකේ මාතෘකාව නෑ පුතේ අවධිය කියලා විතරයි වැදලා තියෙන්නේ. පළවෙනි එක ලියන්නේ සියුනිකා අවධිය කියලා. ඔය රූපෙට යටින් තියෙන්නේ සියුනිකා අවධිය කියලා ලියන්න. ඉක්මන් කරන්න. සියුනිකා අවධිය.
බලන්න පුතේ මෙය ආරම්භක අවධිය වන අතර මෙහිදී පිටියුටරියන් ස්‍රාවය වන පුතේ අපේ මොලෙන් ඩිම්බ කෝෂයට හෝමෝනයක් යවනවා මොකක්ද ඔකට කියන්නේ සියුනිකා උත්තේජක හෝමෝනය කියලා. මොකද කියන්නේ සියුනිකා උත්තේජක හෝමෝනය. මේ තියෙන ඔය හෝමෝන. මේ ප්‍රමාණයට තියෙන සියුනිකා උත්තේජක හෝමෝන. ඕකෙන් මැසේජ් එක දෙනවා ප්‍රාථමික සියුනිකාවක් මොකක් බවට පත් කරන්න කියලාද? ද්විතීයික සියුනිකාවක් බවට මොනා කරන්න කියලාද? පත් කරන්න කියලා. තේරුණාද? බලන්න. මේ ආරම්භක අවධිය වෙන අතර මෙහිදී පිටියුටරියන් ස්‍රාවය වන සියුනික උත්තේජක හෝමෝනය. ඕකට කැඩියෙන් කියනවා පුතේ FSH කියලා. ලියගන්න. FSH හෝමෝනය. හෝමෝනයේ බලපෑම නිසා ප්‍රාථමික සියුනිකාවක් FSH හෝමෝනයේ බලපෑම නිසා ප්‍රාථමික සියුනිකාවක් ඒක ලියාගෙන යන්න දැන් යටි ටික ලියන්න ප්‍රාථමික සියුනිකාවක් ද්විතීයික සියුනිකාවක් බවටත් ඉන්පසු ග්‍රාපීය සියුනිකාවක් බවට පත්වී ඩිම්බ පිටකිරීමට සූදානම් වීම දක්වා අවධිය මෙයට අදාළ වේ. පුතේ මොකද්ද මේ සියුනික අවධිය කියන්නේ? පළවෙනි ආරම්භක අවධිය. මේක ආරම්භ වෙන්නේ මොන බලපෑමෙන්ද? පිටියුටරියෙන් පිට කරන FSH නැත්නම් සියුනික උත්තේජක හෝමෝනයේ බලපෑමින්දා මේ හෝමෝනය මොලෙන් මෙතන පිට කරන්න පිටියුටරියෙන් පිට කරලා ඩිම්බ කෝෂයට වැදුන ගමන් ඩිම්බ කෝෂය ඇතුලේ මොකද වෙන්නේ? ප්‍රාථමික සියුනිකාවක් උත්තේජනය වෙලා ද්විතීයික සියුනිකාවක් බවටයි ඊට පස්සේ ග්‍රාපීය සියුනිකාවක් බවටයි පත් වෙලා අන්තිමට ග්‍රාපීය සියුනිකාව වර්ධනය වෙලා මොනා කරනවා? ඩිම්බයක් පිට කරනවා. ඔතනට එනකන් අවධියට කියනවා මොන අවධිය කියලාද? සියුනිකා අවධිය. තේරුණාද? එහෙනම් සියුනිකා අවධිය ආරම්භ වෙන්නේ මොන හෝමෝනයේ බලපෑම යටතේද? FSH. එහෙමත් නැත්නම් සියුනික උත්තේජක හෝමෝනය. තේරුණාද? ඉරක් ගන්න මුළු වාක්‍යෙටම. හරිද? තවද මෙම කාලයේදී ඩිම්බ කෝෂයෙන් ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවයි. පුතේ අහගන්න මොන කාලෙද දැන් මේ සියුනිකා අවධිය. මේ අවධියේදී මේ ඩිම්බ කෝෂයෙන් මොනවද නිපදවන්නේ? ඊස්ට්‍රජන් නිපදවනවා. ඒ වාක්‍යෙට තිරක් ගන්න. එම ක්‍රියාවලිය සඳහා ආසන්නව දින 14ක් ගත වේ. ඒ කිව්වේ සියුනිකා අවධිය සම්පූර්ණ වෙන්න දවස් කීයක් යනවද? 14ක් යනවා. ඉරක් ගන්න ඒකට. සියුනිකා අවධිය සම්පූර්ණ වෙන්න දවස් 14ක් යනවා. උදේ කෑ ගන්න එපා, තව ටිකයිනේ මේක පැහැදිලිව ඉගෙන ගනින්න. ඊළඟට ලුයුටියල් අවධිය ටික සිංහලෙන් ලියාගන්න ඉංග්‍රීසියෙන් වැදලා තියෙනවා.
luteal අවධිය කෑ ගහන්න එපා ඈ පුතේ හොඳින් අහගෙන ඉන්න මේ අහගන්න මේ මුලින්ම මෙහෙම තිබ්බේ මේ මොන හෝමෝනේ ලෙවල් එකද මම මේ අදින්නේ FSH හෝමෝනයේ තියෙන ලෙවල් එක අදින්නේ හරිද මේක සාමාන්‍ය පොඩ්ඩක් විතර හෝම් වැඩි වෙගෙන ඇවිල්ලා හෝමෝම යනවා මේ හෝමෝනේ බලපෑමෙන් තමයි ප්‍රාථමික සිවුනිකාවක් මොකක් බවට පත් උනේද ද්විතීයික සිවුනිකාවක් බවට පත් උනේ තේරුණාද ඊට පස්සේ මුලින් තව ස්‍රාවය වෙන හෝමෝනයක් තියෙනවා පුතේ ඒකට කියනවා ලුටෙයිකරණ හෝමෝනය LH ලුටෙයිකරණ හෝමෝනය LH මේක අඩු ලෙවල් එකක තියෙන්නේ මේ මෙහෙම මුලින් මෙහෙම වෙලා ඇවිල්ලා දැන් ග්‍රාෆීය සිවුනිකාව හොඳටම පරිණත වෙලා මෙන්න ග්‍රාෆීය සිවුනිකාව පරිණත වෙද්දි මේකේ ලෙවල් එක උඩට එනවා කාටත් වඩාද FSH ට වඩා මේක FSH මේක මොකද්ද LH මේ LH හෝමෝනේ බලපෑම නිසා තමයි පුතේ වර්ධනය වෙච්ච ග්‍රාෆීය සිවුනිකාව පුපුරලා බිම්බේ මොනවා වෙන්න දෙලියද පිට බිම් එතනින් ආරම්භ වෙන මේ අවධියට තමයි කියන්නේ බං මොන අවධිය කියලාද luteal අවධිය මේක මොන අවධියද සිවුනිකා අවධිය ඇත්තටම සිවුනිකා අවධියෙන් luteal අවධියට මාරු වෙන්නේ මොන හෝමෝනේ බලපෑමෙන්ද LH හෝමෝනේ බලපෑමෙන් LH හෝමෝනේ මගින් මොකද කරන්නේ වර්ධනය වෙච්ච ග්‍රාෆීය සිවුනිකාව පුපුරවලා ඩිම්බේ මොනවා කරනවද පිට කරවන තේරුණාද හරි බලන්න අවසාන අවධිය වන අතර මෙහිදී ග්‍රාෆීය සිවුනිකාව පරිණත වූ පසු පිටියුටරියෙන් පිට කරන ලුටෙයිකරණ හෝමෝනය පුතේ ඔය කපලා හරියට ලියාගනින්න ලුටෙයිකරණ හෝමෝනය ඔය ටයිප් කරන කෙල්ල ඌ අහලවත් නැහැ ඒක තමයි බම්බු ලියන්නේ ලුටෙයිකරණ හෝමෝනය වරහන් ඇතුලේ LH ඒවත් කැපිටල් කරගන්න LH ලුටෙලීකරණ කියලා ලියලා නේ ලුටෙයිකරණ හෝමෝනේ බලපෑම යටතේ ග්‍රාෆීය සිවුනිකාව පුපුරා ඩිම්බය පිටතට මෝචනය කරයි මුදාහල ඩිම්බය පැලෝපීය නාලය දිගේ ඉදිරියට ගමන් කරන අතර සංසේචනයක් සිදු නොවුනොත් අන්න පුතේ වැඩේ බලන්න ඩිම්බය මේ දිගේ යද්දි සංසේචනයක් උනේ නැත්තම් තමා මොකද වෙන්නේ මෙන්න මේ පීත දේහය මොකක් බවට පත් වෙනද ශ්වේත දේහයක් බවට පත් වෙන්නේ සංසේචනයක් වුණොත් ඒක එහෙම වෙන්නේ නැහැ පැහැදිලි කියන්නේ සංසේචනයක් සිදු නොවුනොත් ග්‍රාෆීය සිවුනිකාවේ ඉතිරි කොටස පීත දේහය හා ශ්වේත දේහය බවට පත් වී පරිහානි වී යයි නැති වෙලා යනවා මේ සඳහා දින 14ක් පමණ ගතවන අතර මෙම අවධියේදී ඩිම්බ කෝෂය තුලින් අන්න හෝමෝනය luteal අවධියේදී මොකද නිපදවන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය නිපදවයි ඉරක් ගන්න ඒ සිවුනිකා අවධියේදී මොන හෝමෝනයද ඩිම්බ කෝෂය නිපදෙව්වේ ඊස්ට්‍රජන් හෝමෝන් ලෙවල් එක මෙහෙම වැඩි වෙලා ඕම යනවා
FSH level එකයි LH level එකයි. ආගන්න මේක හරියම වැදගත්. ආගන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පුතේ වෙනස්කම් සිද්ධ වෙන ප්‍රධාන අවධි කීයක් තියෙනවද? දෙකයි. මොකද්ද? සිවුනිකා අවධියයි රියුටියල් අවධියයි. සිවුනිකා අවධිය ආරම්භ වෙනවා කාගේ බලපෑම යටතේද? FSH හෝමෝනේ බලපෑම යටතේ. ඒකෙදි මොකද වෙන්නේ? ප්‍රාථමික සිවුනිකාවක් උත්තේජනය කරනවා ද්විතීයික සිවුනිකාවක් බවට. හරිද? ඊට පස්සේ ක්‍රමයෙන් දින 14කදී ප්‍රාථමික සිවුනිකාව ද්විතීයික සිවුනිකාව වර්ධනය වෙලා ග්‍රාපීය සිවුනිකාව හැදිලා ග්‍රාපීය සිවුනිකාවත් වර්ධනය වෙලා මොකද වෙන්නේ? ඩිම්බේ පිට කරන අවස්ථාවට එනකම් අවධිය තමයි මොකද්ද? සිවුනිකා අවධිය කියලා කියන්නේ. සිවුනිකා අවධියට ආසන්න දින කීයක් යනවද? 14ක් යනවා. මේ අවධියේදී ඩිම්බකෝෂයේ මොනවද නිපදවන්නේ? ඊස්ට්‍රජන් හෝමෝනය නිපදවනවා. ඊට පස්සේ පිටියුටරියන් ඩිම්බ මේ ග්‍රාපීය සිවුනිකාව වර්ධනය වෙලා ඉවර වෙනවත් එක්ක පිටියුටරියෙන් නිපදවනවා හෝමෝනයක්. මොකද වෙන එක? ලුටෙයිකරණ හෝමෝනේ. ඒක ඩිම්බකෝෂයේ වදිනවත් එක්ක ඇවිල්ලා මොකද වෙන්නේ? ග්‍රාපීය සිවුනිකාව වර්ධනය වෙච්ච කුකුරලා ඩිම්බේ මොනා කරනවද? එළියට පිට කරනවා. එතනින් පටන් ගන්න අවධිය මොකද්ද? රියුටියල් අවධිය. මේකට දවස් කීයක් යනවද? 14ක් යනවා. රියුටියල් අවධිය පටන් ගන්න මොන හෝමෝනේ බලපෑමින්ද? LH හෝමෝනේ බලපෑමින්ද. සිවුනිකා අවධිය පටන් ගන්නෙ FSH හෝමෝනේ බලපෑමින්ද. ඕව අහනවා. ඊට පස්සේ දැන් අස්මිනා තේරෙනවනේ මේ ටික. ඊට පස්සේ සංසේචනයක් වුණ නැත්තම් ඩිම්බේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ සංසේචනය වුණ නැත්තම්? මෙන්න මේක පීත දේහය සහ ශ්වේත දේහය බවට පත් වෙලා ඩිම්බකෝෂය ඇතුලේ මොනවා වෙලා යනවද? නැති වෙලා යනවා. තේරුණාද? ඕක තමයි ඩිම්බකෝෂයේ සිද්ධ වෙන විනාශ වීම. මෙන්න මේ ලුටියල් අවධිය කාලෙදී මෙයා මොනවා ස්‍රාවය කරන හෝමෝනේ? ප්‍රොජෙස්ටරෝන්. සිවුනිකා අවධිය කාලේ මේ දෙක හොඳට මතක තියාගන්න ඕනේ. මේ කාලේ ප්‍රොජෙස්ටරෝන් මේ කාලේ ඊස්ට්‍රජන්. ඕනනම් ඒකත් ලියාගන්න ඔය රූපේ. මීට කලින් මේ රූප පොතේ දැකලා තිබ්බට මෙලෝ බාල බංගස්ථානයක් තේරුන්නේ නැහනේ. මම දන්නවා ඔබට තේරුන්නේ නැහැ කියලා. දැන් අද තේරෙනවද මේ රූපේ තේරුම? මට අවංකව කියන්න. ඇහෙන්ද කියන්න මේක රෙකෝඩ් එකේ ඇහෙන්න ඕන. ඔව්ද නැද්ද? යකෝ තොපි කියන්නේ නැතුව ඉතින් බෑ තේරුන්නේ නැහැ උඹලට. තේරුන්නේ නැහැ. නිකන් කයිය ගහනකොට මේක රෙකෝඩ් වෙන්නම කෑ ගන්නවා. ඔව්ද කියලා? හරි. පුතේ ඔය විදියට එකක් තියෙනවා ගර්භාෂයට. ඩිම්බකෝෂයේ ඔහොම නැටුමක් නටනකොට ගර්භාෂයේ තව නැටුමක් නටනවා. ඒ නැටුමත් බලා ගන්න වෙනවා. මං කියවනේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය උඹ හිතන තරම් සුන්දර නෑ කියලා. දැන් තේරෙනවද? ඕ සංකීර්ණ උපංගයක්. හරි. මේක ඉවර කරලා ලබුදාම එතකොට ඉවරයි යන්න පුළුවන්. දෙකක් තියෙනවා. ඔවච්චර අමාරු නෑ. කොහොමද අද ඉවර වෙන්නේ බෑ මේක. ඊළඟට ගර්භාෂය තුල සිදුවන වෙනස්කම්. මෙතනදී දිවිදියක් තියෙනවා පුතේ. ගර්භාෂය තුල සිදුවන වෙනස්කම්. මේ අහගනින්නකෝ. හිතහල්ලකෝ මේ පැලෝපිය නාලය දිගේ යන ඩිම්බය මොනවා වෙන්නේ නැද්ද? සංසේචනය වෙන්නේ නැත්තම්. සංසේචනය උනේ නැත්තම්. පැලෝපිය නාලය දිගේ යන ඩිම්බය සංසේචනය වෙන්නේ නෑ මෙහෙම. එහෙම නොවුනොත් ගර්භාෂය තුල සිදුවෙන වෙනස්කම් වෙනම තියෙනවා. බැරි වෙලා සංසේචනය වුණොත් ගර්භාෂයේ සිද්ධ වෙන වෙනස්කම් වෙනම තියෙනවා. මං කිව්වේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය සුපිරි කියලා නිකන් නෙමෙයි දැන් තේරෙනව නේද? හරි? බලන්න පුතේ ඩිම්බය සංසේචනය නොවූ විට ගර්භාෂයේ සිදුවන වෙනස් වීම ප්‍රධාන අවස්ථා තුනකි. එහෙනම් ගර්භාෂයේ සිද්ධ වෙන වෙනස් වීම ප්‍රධාන අවස්ථා කීයද? තුනක් තියෙනවා. ඩිම්බකෝෂයේ ප්‍රධාන වෙනස් වීම කීයක් තියෙන අවස්ථා? දෙකයි. තේරුණානේ?
එහෙනම් ප්‍රධාන අවදි තුනක් තියෙනවා. එක ආර්ථව අවදිය. ආර්ථව අවදිය ලියගන්න. ආර්ථව අවදිය. දෙක ප්‍රගුණන අවදිය. ප්‍රගුණන අවදිය. තුන ශ්‍රාවී අවදිය. ශ්‍රාවී අවදිය. ආර්ථව අවදිය, ප්‍රගුණන අවදිය, ශ්‍රාවී අවදිය. ආර්ථව අවදිය, ප්‍රගුණන අවදිය, ශ්‍රාවී අවදිය. මොන විදිහකට? එන්න මාතෘකාව ආර්ථව අවදිය. ඕකේ ප්‍රස්තාර යට තියෙනවා පේනවද? එහෙනම් මතක තියාගන්න ඩිම්බ කෝෂය තුල සිදුවෙන වෙනස්කම් අවදි දෙක මොකද්ද? සංකල කියන්නේ. ඩිම්බ කෝෂයේ සිදුවෙන වෙනස්කම් අවදි දෙකයි මොනවාද? සිවුනික අවදිය, ලියුටියල් අවදිය. ගර්භාෂයේ අවදි තුනයි මොනවාද? ශ්‍රාවී අවදිය, මේ ආර්ථව අවදිය, ප්‍රගුණන අවදිය, ශ්‍රාවී අවදිය. තේරුණාද? හරිනේ? හරි. වෙන වෙනම මතක තියාගන්න. මොන දුකක් වින්දත් බලපංක ඉතින් කෙලින්ම දවස් දෙකේ පාඩම ඉවරයි නේද? දුක ඉවරයි. එච්චරනේ. හරි. ආර්ථව අවදිය මේ බලා ගන්න පුතේ. කෑ ගහන්න එපා ඉතින් තව චුට්ටයිනේ. තව පැය භාගයක් කෑ ගහන්න තිබුණා මගේ අම්මලා එයි. හරිද? ආර්ථව අවදිය. 1යි 2යි 3යි 4යි. මේ පළවෙනි අවදිය තමයි ආර්ථව අවදිය. දවස් යනවා 4ක්. දෙවෙනි අවදිය ප්‍රගුණන අවදිය. දවස් යනවා 14ක්. එතනට එතේ. ඊළඟ එක ශ්‍රාවී අවදිය. දවස් යනවා 28ක් මෙතනට එතේ. ආයෙ පටන් ගන්නවා ඊළඟට මේක මොකද්ද? ආර්ථව අවදිය. මේ තුන ගිහිල්ලා ආයෙ ආර්ථව අවදිය පටන් ගන්නවා. දැන් බලාගමු මොකද වෙන්නේ කියලා. උදේ බලන්න. ඩිම්බය පිටවි සංසේචනයක් සිදු නොවුනි නම් ඩිම්බ කෝෂ වලින් නිපද වෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පහළ යයි. ළමයි අහගන්න. ඩිම්බයක් පිට වුණානේ දැන් ගර්භාෂයේ මේ ඩිම්බ කෝෂ වලින් ඒක පැලෝපියන ආල වලින් අල්ලගෙන ගියා. සංසේචනයක් උනේ නැහැ. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ මට කියන ඩිම්බ කෝෂයේ තියෙන්නේ මොන අවදියේද? ගර්භාෂ මේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට වුණා මෙහෙම. ඔව් පිට වුණා දැන් ඩිම්බයක්. හරි. ඒක අල්ලගෙන පැලෝපියන ආලය මෙහෙම අරගෙන යනවා. මේ වෙලාවේ ඩිම්බ කෝෂයේ තියෙන්නේ මොන අවදියේද? ලියුටියල් අවදියේ. ඒ ලියුටියල් අවදිය නම් නිපදවන හෝමෝනය මොකද්ද? මතකෙන් කියන්න ඕනේ දැන් ලියුටියල් අවදිය ඩිම්බ කෝෂයේ නිපදවපු හෝමෝනය මොකද්ද? ප්‍රොජෙස්ටරෝන්. උදේ ප්‍රොජෙස්ටරෝන් නිපද වෙන්නේ මොකද්ද? අර ඉතුරු වුණු මොන දේහයේද? ශ්වේත දේහය. තේරුණාද කියන්නේ? හැබැයි සංසේචනයක් උනේ නැත්තම් ඕක නැති වෙලා යනවනේ. එතකොට ප්‍රොජෙස්ටරෝන් මොනවා වෙනවද? නැති වෙලා යනවා. පැහැදිලිද කියන්නේ? තේරුණාද මං කියපු දේ? ඔව්. බලන්න. ඩිම්බයේ පිටවි සංසේචනයක් සිදු නොවුනි නම් ඩිම්බ කෝෂ
බලන්න එක එකක් කතා කරගෙන නවත්තපන් එකක් මම කතා කරන්නේ. ඕකට තමයි කියන්නේ සංවරකම කියලා. තේරුණාද කියන්නේ? නැතුව කචෝ පිටෝ ගාන එක නෙමෙයි. මෙතන මෙච්චර සෙනගක් තියන් ඔයාලව නිශ්ශබ්ද කරලා උගන්නන එක මග පෞරුෂය. උඹේ පෞරුෂය වෙන්න ඕන මොකද්ද? මෙච්චර සෙනග ගොඩේ බල්ලෝ වගේ කෑ ගහන්න තු ඉන්නේ. හරිද? එහෙන් පෞරුෂයක් හැමතිස්සෙම තියාගන්න. මම මගේ පෞරුෂය තියාගෙන ඉන්නවා. ඔය උඹලා කෑ ගහන්නේ නැහැ. ඔය ඉන්නේ අපූර්වට. හරි? ඉතින් දෙපැත්තම සමබර වෙන්න ඕන. එහෙම හුරු වෙන්න. හරි. ඒක තමයි හොඳම දේ. විනීතකම ඒකයි, සංවරකම ඒකයි, පැවැත්ම ඒකයි, දැක්ම ඒකයි. කවදා හරියන්නේ මේ වගේ උන්ට තමයි. තේරුණාද කියන්නේ? හක්කිලි වගේ කෑ ගහන උන්ට කවදාවත් හරියන්නේ කොහෙ ගියත් ගුටි කාලා තමයි. අනිවාර්ය. ඒඳ නිශ්ශබ්දතාවයේ බොහෝම ඉහළින් අගය කරන මිනිස්සෙක් මම. හරි මට මේ පාරක වාහන සද්දෙත් අපිරේ ඇත්තට. හරි. ඒඳ නිශ්ශබ්දතාවයේ රැක ගන්න පුළුවන් උපරිමයෙන් gedara පවා හරිම ලස්සනයි ජීවිතේ එතකොට. බඳින දවසක කෑ ගහන්න නැති ගෑන් ළමෙක් හොයාගත්තුන කොල්ලෝ කෑ ගහන්න නැති කොල්ලෙක් හොයාගන්නලා කෙල්ලෝ. තේරුණාද? නැත්තම් ජීවිතේ අනාතයි. හැම එකටම කටෝ පිටෝ ගානවා නම් ගෑණි ඒ ජීවිතෙන් ආයෙ වැඩක් නැහැ. පැහැදිලිද? හැම එකටම චයි ගානවා නම් මිනිහා ඒ ජීවිතෙන් ආයෙ වැඩක් නැහැ. හොඳට තලකෙලිමත් වෙයල්ලා හරිද? ඕ කොළ ලුණේ බතුයි කන්නම් කියලා එන්නේ. ඇවිල්ලා ඉල්ලනවා හැම් බේකන් සොසේජස් මස් මාළු ඕවා ඉල්ලන්නේ. හරිද? රැවටෙන්න එපා. හරි. කන්දක් උඩ ගියක් අදමු ඒකලා වලම් බිස්නස් එකක් දාගමු කියලා එන්නේ. කඳු උඩ කාට වලම් විකුණන්නද බං? හරි. රැවටෙන්න එපා ඕවට. හරිද? ආ. කෙල්ලොත් එහෙම තමයි. කෙල්ලෝ නම් ලේසියෙන්ම රැවටෙනවා පුතේ. හරිද? බොහොම ලේසියෙන් රැවටෙනවා. පාක් එකේ ඉන්න ත්‍රිවිල් අයලත් රැවටෙනවා අපේ ඉන්න කෙල්ලෝ. හරිද? ඒක ත්‍රිවිල් අයර කියලා ජීවත් වෙන්නේ. මේ දවස්වල පෙට්‍රල් රූප නැතෙත් වල ගහගන්න. ඒ ඉඳ රැවටෙන්න නම් එපා. පැහැදිලිද? එපාමයි ඈ. වරද්ද ගන්න එපා ජීවිතේ ආයෙ හදා ගන්නම බෑ. හරිද? හදන්නම බෑ එතනින් වැරදුනොත් නම්. පාඩම් වගේම තමයි ඒක. හරිද? වැරදුනොත් ජීවිතේ විනාශයි. වරද්ද ගන්නම එපා. කොතන හරි ගියත් වැඩක් නැහැ. එතන වැරදුනොත් අනාතයි. කොච්චර ඉගෙන ගත්තත් වැඩක් වෙන්නේ නෑමයි. එතන වැරදි නම් Tamanට හම්බුණු සහකාරුවා හෝ සහකාරිය පිස්සෙක් නම් ඔබේ ජීවිතේ එතනින් සමාප්තයි. පැහැදිලිද? කොහොම කල්පනාවෙන් සිලෙක්ෂන් එක කරගන්න වෙයි දවසක. හරි? තව කල් තියෙන බෑ. අවුරුදු ගාණක් තියෙනවා තව. ඒකේ හොඳ තැනක් තමයි කැම්පස් එක. හොඳම තැනක්. හරි. හොඳට හොයලා බලුව හැකි මිනිස්සු ගැන දවසෙම ඉන්නවනේ පේන්නේ. ඒතර මිනිස්සයාගේ ඔක්කොම හොඳට හොයලා බලුව හැකි. ඉල්ලුන්ගේ ඔක්කොම තොරතුරු හොඳට හොයලා බැලුව හැකි. දැන් බෑ. දැන් උඹට මිනිස්සෙක් බලපුවා මොකේ භාගයයි පේන්නේ. තේරුණාද? මුළු ජීවිත කතාව පේන්නේ නැහැ ඔගේ. හරි. එහෙන් බලලා මතු පිටින් මිනිස්සු හොයන්නම් බෑ දැන්. හයි කෝඩ් ගා හතරංග හොරු යනවා. හරිද? හොයන්න බෑ. හරි. බලන්න ඩිම්බේ පිටවි සංසේචනයක් සිදු නොවුනි නම් ඩිම්බ කෝෂවලින් නිපදවන ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම් පහළයයි. දැන් තේරෙනවනේ ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ නිසා වර්ධනය වී ඇති ගර්භාෂ බිත්තය රුධිරයේද සමග යෝනි මාර්ගයෙන් පිටවේ. මේ දින 4ක් පමණ පවතී. පුතේ ඇයි යෝග වෙන්නේ කියපන්කෝ. ඩිම්බේ සංසේචනය වුණේ නැහැ. ප්‍රොජෙස්ටරෝන් වලින් තමයි ගර්භාෂ බිත්තිය පවත්වාගෙන ඉන්නේ. ප්‍රොජෙස්ටරෝන් මට්ටම මොනවා වෙනවද? අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? අර ශ්වේත දේහයේ මොනවා බවට පත් වෙන හින්දාද? පීත දේහයේ ශ්වේත දේහයේ වෙලා පරිහානි වෙන හින්දා. තේරුණාද කියන්නේ? ප්‍රොජෙස්ටරෝන් නෑ. ගර්භාෂයේ මොනවා වෙනවද? කඩාගෙන වැටෙනවා. තේරුණාද? කඩාගෙන වැටෙනවා. මේ මෙහෙම ඔක්කොම රුධිර සෛල අරෝමේවත් තිබ්බේවත් එක්ක ඕංගොම ගර්භාෂ පිටිය කඩාගෙන වැටෙනවා. එතකොට රුධිරයත් එක්කලා මේ සේරම මොනවා වෙනවද පුතේ? එළියට පිට වෙනවා යෝනි මාර්ගයෙන්. මේ අවධිය දවස් කීයක් පවතිනවද? 4ක් වගේ ආසන්නව පවතිනවා. ඕකට තමයි මොකක් කියන්නේද? ආර්ථව අවධිය කියන්නේ. සංසේචනීය උනේ නැති හින්දායි මේක උනේ. පැහැදිලිද කියපු දේ? ඊට පස්සේ ඩිම්බ කෝෂයේ අරහෙන් පටන් ගන්නවා මොන අවධියද? සිවුනිකා අවධිය.
ඩිම්බේ කියන්නේ මොනවා ගන්න පටන් ගත්තද? නිපදවන්න පටන් ගත්තා. දැන් මේ ඩිම්බේ නිපදවලා පිට වුණු දාක සංසේචනයක් වුණොත් ගර්භාෂය ආයේ මොනවා වෙලා තියෙන්න ඕනද? ලැහැත්ති වෙලා තියෙන්න ඕන. දැන් මේ කඩා වැටිච්ච එකේ පුළුවන් ද අර යුක්තාණු රඳව ගන්න? බෑ. ඊළඟට මෙතන ඉඳන් මෙයා පටන් ගන්නවා ගර්භාෂය ආයේ මොනවා කරන්නද? සූදානම් කරන්න. සංසේචනයක් වුණොත් දරුවෙක් මොනවා කරන්න පුළුවන් විදියටද? තියා ගන්න පුළුවන් විදියට. බලන්න. ඒකට පළවෙනි එක තමයි මොකක්ද ඒකේ ප්‍රගුණන අවදි. දැන් මේ බලන්න ගර්භාෂ පිටියේ කඩම් වැටෙනව නේද? ඒවා ඔක්කොම ටික ආයේ මොනවා කරන්න ඕන? සෛල විභාජනය වෙලා හදන්න ඕන. ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? ප්‍රගුණණය කිය. ගුණණය වෙනවා. විශාල වෙනවා සෛල බෙදලා බෙදලා. තේරුණාද පුතේ? බලන්න. ප්‍රගුණන අවදිය. දෙවන අවදියයි. මෙහිදී බිඳ වැටි ඇති ගර්භාෂ පිටිය ඊස්ට්‍රජන් වල බලපෑම නිසා පුතේ උඹට වැටහුණාද? දැන් මේ වෙලාවේ ඩිම්බකෝෂයේ මොන අවදියද? සිවුනිකා අවදිය. එහෙමනේ. සිවුනිකා අවදියේදී මොන හෝමෝනද නිපද වෙන්නේ? ඊස්ට්‍රජන්. ඒකේ බලපෑම නිසා තමයි ගර්භාෂයේ මොනවා වෙන්නේද බං? ප්‍රගුණණය වෙන්නේ. පැහැදිලිද කියන්නේ? අස්මිතා තේරෙනවද? ඉතින් යා පැත්ත. රයන් තේරෙනවද කියපු දේ? හොඳින් වටහා ගන්න. ඊස්ට්‍රජන් හෝමෝනේ බලපෑමෙන් ගර්භාෂ පිටිය ආයේ මොනවා වෙන්න ගන්නවද? ටික ටික වර්ධනය වෙන්න ගන්නවා. පැහැදිලිද? හරි. අඩම් වැටු ගර්භාෂ පිටිය ආයේ ටික ටික හැදෙන්න ගන්නවා. හරි කෑ ගහන්න එපා. මේ සඳහා දින 10ක් පමණ ගත වේ. හරිනේ 4යි මෙතන 14යි කියන්නේ ඔක්කොම දින කීයක් ගිහිල්ලාද? 10ක් ගිහිල්ලා. තේරුණාද? ඊළඟට ශ්‍රාවී අවධිය. බලන්න ශ්‍රාවී අවධිය. අවසාන අවධියයි. වර්ධනය වූ ගර්භාෂ පිටිය තවදුරටත් ඝනකම් වී රුධිර සැපයුම වැඩි වී පිටියේ ඇති ග්‍රන්ථි මගින් විවිධ ද්‍රව්‍ය ස්‍රාවය වේ. මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ බලපෑමෙන් සිදුවේ. ඒ කියන්නේ බොල අතරින් ඩිම්බකෝෂයේ ඩිම්බේ මොනවා කරනවද දැන්? පිට කරලා මොන අවධියට පැනලාද? මට කියන්න මොන අවධියට පැනලාද? ලියුටියල් අවධියට පැනලා ඒකයි මෙතන මොන හෝමෝනේ නිපද වෙන්නේද? ප්‍රොජෙස්ටරෝන් නිපද වෙන්නේ. ගර්භාෂ පිටිය පවත්වාගෙන යන්නේ මොන හෝමෝනේද? ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන් නැතුව ගියොත් ගර්භාෂ පිටිය මොනවා වෙනවද? කඩාගෙන වැටෙනවා. පැහැදිලිද කියන්නේ? හරි. මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ බලපෑමෙන් සිදුවේ. මේ සඳහා දින 14ක් පමණ ගත වේ. මේ කාලයේදී දේහ උෂ්ණත්වයේ සුළු වශයෙන් වැඩි වීමද සිදුවේ. උතේ ගර්භාෂයේ ශ්‍රාවී අවධියේදී යද්දී මෙන්න මේ කාලේ ඩිම්බෙක් පිට වෙලා ඩිම්බකෝෂය ලියුටියල් අවධියට පණිද්දී ගෑනු අයකට උණ ගතියක් දැනෙනවා. දේහ උෂ්ණත්වය මොනවා වෙනවද? ටිකක් වැඩි වෙනවා. තේරෙනවද? ගෑනු අය දන්න වැඩි එක. අත්දැකීම් ඇති. එහෙම වෙනවද? උණ ගතියක් එනවද? මාසෙ මැද හරියෙන් පොඩි ඇඟ රස්නේ ගතියක් අල්ලපු අය කියන්නේ තමන් අහන රස්නේ කියලා. එහෙම තියෙනවා. හරි. උඹලා ඒව දන්නේ නැත්නම් උඹලා මනුස්සය වෙන්න බෑ. හරි. එහෙම තියෙනවා නම් කමන්නේ අපිට කියන්න ඕනේ හරි. අවසානයේදී ආය සංසේචනයක් වෙන්නේ නැහැ ඉතින් ඔය. ආය සංසේචනයක් වුණේ නැත්තම් මොකද වෙන්නේ? ප්‍රොජෙස්ටරෝන් නැතු වෙනවනේ. ආය මේ විත්තිය මොනවා වෙනවද? මේ දැන් ගණකම් වෙලා තියෙන උඩද? මේ මොකටද දැන් ගණකම් වෙලා තියෙන විත්තියෝ? කොහොම? දැන් ගණකම් වෙලා තියෙන උඩරිම දැන් සංසේචනයක් වුණේ නැහැ. ප්‍රොජෙස්ටරෝන් පහළ වැටෙනවා අන්න બોලේ ආයෙ කඩක්. ඒකද වෙන්නේ? ආයෙ මොනවදීද? ආර්ථව උඹලා මේක තමයි මාසේ ගානෙම වෙන්නේ උඹලා. ගෑනු ළමයි. කොට වෙන්නේ නැහැ. ඔයාලට තේරුණාද කියපු දේ? ආයෙ මේක වුණාට පස්සේ මෙතනින් පටන් ගන්නවා. තේරුණාද කියන්නේ? ආයෙ කවදා හරි දවසක සංසේචනයක් වුණොත් මං කිව්වා ඩිම්බකෝෂයේ ශ්වේත දේහය මුලින්ම ඇති උනේ මේ ශ්වේත දේහය මොනවා වෙන්නේ නැද්ද? සෝරි පීත දේහය මොනවා වෙන්නේ නැද්ද? පරිහානි වෙන්නේ නැති නිසා දිගටම ප්‍රොජෙස්ටරෝන් නිපදවනවා. තේරෙනවද කියන්නේ? දිගටම ප්‍රොජෙස්ටරෝන් නිපදවනවා. යා නිපදවනවා කිව්වේ? දිගටම ප්‍රොජෙස්ටරෝන් නිපදවනවා කියන්නේ ගර්භාෂයේ මෙතනින් මොනවා වෙන්නේ නැද්ද? කඩන් වැටෙන්නේ නෑ. දරුවා ඉපදෙන කම්ම අර පීත දේහය ශ්වේත දේහය මොනවා නිපදවනවා? ඩිම්බකෝෂයේ ප්‍රොජෙස්ටරෝන් නිපදවනවා. ඩිම්බ මෝචනය මොනවා කරලා දානවද? නවත්තලා දානවා. මොකද ඉතින් එකේ පඩේදී තව ඩිම්බ මෝචනය වෙලා මොනවා කරන්නද? පැහැදිලිද කියන්නේ? ඩිම්බ මෝචනයේ සයිකල් එක නවතිනවා. මෙතනින් ඔසප් චක්‍රයේ සයිකල් එකක් නවතිනවා. සංසේචනයක් වුණ ගමන් මේ දෙක මොනවා වෙනවද? නවතිනවා. තේරුණාද?
හේතුව. හරි බලන්න. දැන් ඔයාලට තේරෙනවද මට පොඩ්ඩක් කියන්න. ගර්භාෂයේ වර්ධනය වෙන්නේ මෙහෙම මොන හෝමෝනේ හමුවේද පුතේ? ඊස්ට්‍රජන්. උඹලා ඒක දන්නව නේද? මතකයිනේ දැන්. එතකොට මේක පවත්වගෙන යන්නේ වර්ධනය වුණාට පස්සේ මොන හෝමෝනේ හමුවේද? ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩිම වෙනවා. එතකොට තමයි මේක පවත්වගෙන යන්නේ හෝමෝන. ප්‍රොජෙස්ටරෝන්. ආය පුතේ ගර්භාෂයේ කඩම් වැටෙන්නේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම මොනවා වුණාමද? අඩු වුණා. තේරුණාද දැන් ওই ප්‍රස්තාරේ? දැන් අවංකවම මේකත් තේරුණාද කියන්නකෝ මට? හරිද? මේක පාඩම් කරපු ගමන් උඹට හරියටම තේරෙනවා. තේරුණාද? මේක අමාරුද? නෑ රටාවක් මේ තිබිලා තියෙන්නේ. ඩිම්බ කෝෂයයි ගර්භාෂයයි ඉන්කෝපරේටඩ්. ඒ කිව්වේ එකට සම්බන්ධයි. එහෙම නේද? ඒකේ නිපදවන හෝමෝන් මේකට බලපානවා. මොලේ නිපදවන ඒවා ඩිම්බ කෝෂයට බලපානවා. ඩිම්බ කෝෂයේ නිපදවන ඒවා මොකේද බලපානවා? ගර්භාෂයට බලපානවා. තේරුණාද? ඊස්ට්‍රජන් වලින් ඇත්තට මොකද කරන්න කියපන්කො මට? දැන් ප්‍රගුණ අවධිය පවත්ත ගන්න එක. එහෙම නේද? ප්‍රගුණ අවධිය පවත්ත ගන්න එක. ප්‍රොජෙස්ටරෝන් වලින් ශ්‍රාවීය අවධිය පවත්වා ගන්න එක තමයි කරන්නේ. ප්‍රොජෙස්ටරෝන් නැති වුණ ගමන් මොකද වෙන්නේ? අඩාගෙන වැඩේ. හැබැයි ස්ත්‍රීන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇති වෙන්නේ මොන හෝමෝනේද? ඊස්ට්‍රජන් හෝමෝනය ඉන්න. ඊස්ට්‍රජන් තියෙනවා කියන්නේ ඇගේ මිනිස්සු හරි ලස්සනයි. පිළිපො. තේරුණාද කියන්නේ? ඊස්ට්‍රජන් හෝමෝනය වල වයසට යද්දී අඩු වෙනවා. එතකොට ලිංගික ආශාවන් සියල්ල නැති වෙනවා. ස්ත්‍රියක් අවුරුදු 40 45 වෙනකොට ඩිම්බ මෝචනය නවතිනවා. පැහැදිලි කියන්නේ? නවතිනවා. ඉතින් එහා පැත්තේ කාම ආශාවන් කියන්නේ උඹලට නෑ. දරුවෝ ජීවත් කරන්න ජීවත් වෙනවා. පැහැදිලි කියන්නේ? ඒව නෑ. හැබැයි පිරිමින්ගේ අනිත් පැත්ත මරණ කම්ම ටීවී ශුක්‍රාණු නිෂ්පාදනය නවතින්නේ නෑ. මරණ කම්ම කාම ආශාවන් නවතින්නේ නෑ. උඹලා ළමයි උඹලට කියලා දෙන්න ඕන. පැහැදිලි කියන්නේ? තේරුණාද මං කියපු දේ? එහෙනම් නාකී කියලා කාම ආශාවන් මේ පිරිමියාගේ නැති වෙන්නේ නැහැ. ගෑනුවගේ මොනවා වෙනවද හුඟක් වෙලාවට අඩු වෙනවා. ඒකට හේතුව උඹට තේරෙනවද? පිරිමියාගේ ටෙස්ටොස්ටෙරෝන් මරණකම් නිපදවනවා ටික ටික. ගෑනුවගේ සේරම කට් ඔෆ් වෙනවා. පැහැදිලි කියන්නේ. ඒකට ආසාවක් නැති වෙනවා අවුරුදු 50ක් දිනම් වෙනවා කොහොමද? හරි. ඊළඟ මාතෘකාව සංසේචනය හා අධිරෝපණය. වෙලාව නේද? හරි කියන්න. 12:08යිනේ. අපි හරිනම් මේ 10 අමාර මල්ල ගෙඩිය. ඉවරයි තාම පිටුවයි තියෙන්නේ. ඒකෙන් ඉවරයි. බලන්න. හරි පැය කාලෙන් කරනවා. මේක කෙරුවා ගියා. මට ආයේ මේක කොරක් තියාගන්න බෑ. සංසේචනය හා අධිරෝපණය බලන්න. පැලෝපිය නාල තුලදී ඩිම්බේ ශුක්‍රාණුවත් සමග එකතු වීම සංසේචනයේ නම් වේ. ඩිම්බේ ශුක්‍රාණුවත් සමග එකතු වෙනකොට මොකක් කියලාද පුතේ? සංසේචනය කියලා කියනවා. ඒක කොහේ සිද්ධ වෙන්නේ? පැලෝපිය නාලවල. ඉරක් ගහන්න මුළු වාක්‍යෙට. ඊළඟට බලන්න සංසේචිත ඩිම්බය යුක්තාණුවක් නම් වේ. පුතේ ඩිම්බේ සංසේචනය වුණ ගමන් ඒකට මොකක්ද කියන්නේ? යුක්තාණුව. ඊන්පසු මේ ගර්භාෂය දෙසට ගමන් කරයි. සංසේචනය වෙලා කොහාටද එන්නේ? ගර්භාෂය දිහාවට එනවා. ගර්භාෂය දෙසට ගමන් කරයි. තව මේ අතරතුර අනුනන විභාජනයෙන් සෛල වැඩි කර ගනී. අනුනන විභාජනයේ ප්‍රමාණය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඔය සෛල වැඩි කරගත්තට පස්සේ ඕකට මොකක්ද කියන්නේ? මොරුලාව කියලා කියනවා. ඔය මුළු වාක්‍යෙටම තිරක් ගන්න ওই නම් තේරම අහනවා. මාතෘකාව අධිරෝපණය. ওই වචනේ පවා අහනවා ওই භාගේ අධිරෝපණය. උඹලා මේක මෙහෙම කිව්වට උඹලා මට පින් දෙයි මේතරේ වාර විභාගෙදී 10 වසරේ උන්. මේකෙන් අහනවා. තේරුණාද? මට හිතක් තියෙනවා ඔලෙවලුත් 10යි කියලා. ඒ හින්දායි මේ උගන්වන්නේ. තේරුණාද? ඇත්තෙන් මං දන්නවා පුතේ මං ඉගැන්නුවේ නැත්තම් ඔබ ප්‍රජනනයේ පාඩමේ අකුරක්වත් දන්නේ නැහැ කියලා. ඒ හින්දායි උගන්වන්නේ නැතත් මටත් කොහෙදා මොන ගන්න පුළුවන්ද? සීල් ගන්න නෙමෙයි. හොඳට කුඩිය ගන්න පුළුවන්. හරිද? සංසේචිත ඩිම්බය පැලෝපීය නාලය දිගේ ඩිම්බ කෝෂයට ඇවිල්ලා මෙන්න මෙහෙම ගර්භාෂයට ඇවිල්ලා ගර්භාෂයේ තැම්පත් වෙනවට කියනවා මොකක් කියලාද පුතේ? අධිරෝපණය කියලා. මුල් ලැබ ගන්නවා වගේ මෙයා තැම්පත් වෙනවා. තේරුණාද? අම්මගේ ගර්භාෂයේ තැනක.
බලන්න ගර්භාෂයට පැමිණි මොරුලාව ගර්භාෂ බිත්තියට තුල ගිලී සම්බන්ධ වීම අධිරෝපණය නම් වේ. තේරුණාද? මේකේ ගිලිලා පැලවෙනවා වගේ සම්බන්ධ වෙනවා. එතනින් එහා පැත්තේ අම්මා තමා ඕන කරන පෝෂණය මෙයාට සේරම මොනා කරන්නේද? සපයන්නේ. උඹත් සම්බන්ධ වෙන්න ඇති, මාත් සම්බන්ධ වෙන්න ඇති. ඊට අවුරුදු 26කට පෙර දවසක මම සම්බන්ධ වෙන්න ඇති. උඹත් කල්පනා කරලා බලපන්. හරිද? ඔබ දවස් 50කට කලින් සම්බන්ධ වෙන්නේ. ඔබ මොලේ උඩ වාඩි වෙලා ඉන්නේ කියලා අපි තේරුම් ගත්තා. හරිද? විකසනය. අධිරෝපිත මොරුලාව ඉන්පසු කලලේ නම් වේ. පුතේ අධිරෝපණය වෙච්ච මොරුලාව මෙතනින් පස්සේ මොකක් කියලාද කියන්නේ? කලලේ. තේරුණාද? එය තවදුරටත් විභාජනය වීමෙන් ප්‍රමාණයෙන් විශාල වේ. පුතේ ඕකේ මාතෘකාව ලියන්න විකසනය විතරක් නෙමෙයි වර්ධනය හා විකසනය. වර්ධනය හා විකසනය. වර්ධනය කියන්නේ නම් බං එන්න සෛල බෙදි ලොකු වෙන එකනේ. මේව සෛල බෙදි ඕම ලොකු වෙනවා. එතකොට වර්ධනය විතරක් වුණා නම් මාස 9ක් අවසානයේ මෙහෙම තඩි බෝලයක් හිටින්නේ අල බෝලයක් වගේ. එහෙම හිටින්නේ නෑනේ. අතපය තියෙන, ඔළුව තියෙන මිනිස්සෙක් නේ ඉන්නේ. එහෙම වෙන්නේ වර්ධනය විතරක් නෙමෙයි මොකක් සිද්ධ වෙලා තියෙනින්දද? විකසනයක් සිද්ධ වෙන හින්දා. ඔබට තේරෙනවද දැන් වර්ධනය කියන්නේ මොකද්ද විකසනය කියන්නේ මොකද්ද කියලා? වර්ධනය වුණාට වැඩක් තියෙනවද විකසනය වෙන්නේ නැතුව? විකසනය කියන්නේ පුතේ අවයව වලට ලස්සනට මොනවා වෙනවද? බෙදෙනවට වෙන් වෙනවට. පැහැදිලිද? හරි. සති 6කදී පමණ කල්ල පටල වර්ධනය වන අතර ඒ තරලයකින් පිළියයි. අපි බෑග් එකක් ඇතුලේ තමයි ඉන්නේ. පාවෙවි බෝල් ගහලා ඉන්නේ. හරිද? එමගින් ආරක්ෂාව සැපේන අතර එහි ගිලී පවතී. සති 9ක් පාරන වයස කලලය භ්‍රූණය නම් වේ. සති 9ක් ගියාම මොකක් කියනවද? භ්‍රූණය කියනවා. භ්‍රූණ අවස්ථාවේ තමයි ගෑනු ළමයින්ගේ මොනවා වුනේද? ඩිම්බ මාතෘ සෛල වලින් ප්‍රාථමික සිවුනිකා හැදුනේ. මතකද? ඔව්. ඉන්පසු භ්‍රූණයේ කලල පටල සමග ගර්භාෂයේ ඇතුළු පිටියේ එකතු වී කලල බන්ධය සාදයි. මට ඉතින් හරි ආසයි මෙව්වා ඇඳලා කියලා දෙන්න. වෙලාවමදි. හරිද? එමගින් මවගේ සිට දරුවා වෙත ඔක්සිජන් හා පෝෂණ ද්‍රව්‍ය විසරණය වේ. මෙය පෙකෙනි වැල ලෙසින්ද හඳුන්වයි. කලල බන්ධය තමයි මොකක් කියන්නේ පුතේ? පෙකෙනි වැල. තෝපේ බුරිය ගාවින් කපලා ගැට ගහනවා ඔබ. හරිද? ඉපදෙද්දී ඕකත් ඇදගෙන තමයි එන්නේ එළියට. පස්සේ කපලා ගැට ගහනවා. දැකලා තියෙනවද පොඩි උන් ගැට ගහලා තියෙන ක්ලිප් එකක් දාලා? පස්සේ ඕක වැටලා යනවා. මාක් එක නටු යන්නේ නැහැ මහරට කම්බා. තේරුණාද? මාක් එක බලපන්. එනේ. හරි. තවද මේ ඔස්සේ දරුවාගේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය බැහැර වීමද සිදුවේ. පුතේ අපිට පෝෂණය ලැබෙන්නේත් ඕකෙන්. අපේ බහිස්ත්‍රාවී ද්‍රව්‍ය එළියට පිට වෙන්නේ ඕකෙන්. එසේ වුවත් ඒ හරහා රුධිරයේ උවමාරු නොවන අතර නමුත් සමහර වෛරස් වැනි ක්ෂුද්‍රජීවීන් උවමාරු විය හැක. වෙනවද? සමහර වෛරස් ඉඳලා හිටලා යන්න පුළුවන්. ඒ කියන්නේ කිව්වේ අම්මට මේ කොරෝනා තියෙනකොට දරුවාට කොරෝනා හැදෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. වෛරස් එක ගියොත් හැදෙනවා නැත්නම් හැදෙන්නේ සමහර වෛරස් වලට කල්ල බන්දේ හරහා යන්න බෑ. ඇත්තටම පුතේ ලේ යන්නෙම නැහැ. අම්මගේ රුධිරයේ දරුවාගේ රුධිරයේ එක මික්ස් වෙනවද? නැහැ. සමහර වෙලාවට අම්මගේ රුධිරයේ එකක් වෙලා දරුවාගේ රුධිරයේ තව එකක් වෙනවා. එහෙම වුණොත් මික්ස් වුණොත් මැරෙනවනේ. දන්නවනේ ඕගොල්ලෝ රුධිරය දෙන්න බෑනේ ගැලපෙන්නේ නැතුව. උදේ අම්මගේ රුධිරය දරුවාගේ රුධිරයත් එක්ක මොනවා වෙන්නේ නැද්ද කලවම් වෙන්නේ. එහෙම වුණොත් වෙන්නේ ඉපදෙනකොට විතරයි. ඉපදෙනකොට ඔහොම වුණොත් ඒකට වෙනම කලින් බලලා මොනා කරලා තියෙනවද? බේත් ඉදලා තියෙනවා මොකුත් වෙන්නේ නැතුව යන. ඒක වෙනම කතාවක් දිගයි කියන්න කිව්වොත්. භ්‍රූණයේ සිදුවන වෙනස්කම් කාලාරුණු රූපීව පහක් දැක්වේ. ඒ කිව්වේ පුතේ අපේ මාස 3න් 4න් 5න් 6න් 7න් 8න් 9න් සිද්ධ වෙන වෙනස්කම් මේ ටික නම් කටපාඩම් කරන්න ඕන වහනවා. ඔව්. වෙනස්කම් මං කියන්න යන්නේ නැහැ කටපාඩම් කරන්න ඕන. තේරෙනවද කියන්නේ? ඒක කටපාඩම්ම කරන්න ඕන. මාස 3න් මොකද වෙලා තියෙන්නේ? මාස 6න් මාස 7න් මේ බලන්න ඇසිපිය විවෘත වේ චර්මයේ රැලි ගැතුණු ස්වභාවයක් දරයි. ඕක පාඩම් කරන්න ඕන. අදම ගිහිල්ලා පාඩම් කරන්න. දරු ප්‍රසූතිය දින 280ක් පමණ වන විට භ්‍රූණයේ විකසනය සම්පූර්ණ වන අතර එවිට ගර්භාෂයේ පේශි සංකෝචනය වීමෙන් දරුවා යෝනි මාර්ගයේ පිටතට තල්ලු වේ. මේ ගැන නම් වෙලාව අරගෙන ටිකක් කියන්න ඕන. ආගන්න පුතේ. මෙතන වර්ධනය සම්පූර්ණ වුණාම මෙහෙම පිටලා ඉන්නේ උඹ.
මෙහෙම පිටලා උඹ හරියටම හැරෙනවා පුතේ මේ පැත්තට. ඔළුව මෙහෙම හිටින්න උඹ උඩ පැත්තට හැරෙනවා. හරි. කොහොම හැරෙනවා. මොකද උඹේ කකුල් දෙක එළියට ඇවිල්ලා හරියන්නේ නැහැ. මොකක් එළියට එන්නවද? ඔළුව එළියට එන්න ඕන. කකුල් දෙක ආවොත් ඔළුවට එළියට එනකන් උඹට හුස්ම ගන්න බෑ. එතකොට තෝම හැරෙනවා. පැහැදිලිද කියන්නේ? ඔළුව එළියට එන්න ඕන. ඔළුව එළියට එන්න ඕනේ අම්මගේ මොකෙන්ද කියපන්කෝ? යෝනි මාර්ගේ. පැහැදිලිද කියන්නේ? යෝනි මාර්ගයේ සයිස් එක ඔබ දන්නවනේ. දැන් ආසන්නම. එතකොට මේ දරුවෙක්ගේ ඔළුව එළියට එන තරමට මේක මොනවා වෙන්න ඕනද? පළල් වෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? සමහරක් වෙලාවට පුතේ ඒක හරියට වෙන්නේ නැත්නම් කතුරු අරගෙන කපනවා. පැහැදිලිද කියන්නේ? වෙන කරන්න දෙයක් නැහැ. නැත්නම් උඹත් මැරෙනවා මේ වෙලාවේ අම්මත් මැරෙනවා. පැහැදිලිද කියන්නේ? මේ පැත්තට පලනවා. පලලා ගන්න වෙලාවල් තියෙනවා. පැහැදිලිද කියන්නේ? මේ වගේ ඇත්තම වීඩියෝ ඕන නම් ඔයාලට පෙන්වන්න පුළුවන්. පෙන්වන්න බෑ. ඒ තරමේ ලෝකේ තියෙන තරුණුම වේදනාව මේක. පැහැදිලිද කියන්නේ? ලෝකේ තියෙන දරුණුම වේදනාව මේක. මේන් එහා පැත්තේ වේදනාවක් තවත් නැහැ. ඒකත් විඳලා තමයි උඹලා මේ ලෝකෙට මොනවා කරලා තියෙනද? බිහි කරලා තියෙන්නේ. ඉතින් අම්මට පිටු පාන්න එපා කිසිම දවසක. පැහැදිලිද කියන්නේ? මං කිව්වේ උඹට කතුරු අරගෙන කපනවා. වෙන කරන්නම දෙයක් නැතුව කිව්ව පස්සේ මහනවා. පැහැදිලිද කියන්නේ? බිහි වෙනවා. එහෙම නැත්තම් මෙතනින් කෙලින්ම මෙතනින් ඉඳන් මෙතන මහුන් 30 ගාණක් කපනවා. මෙහෙම. කපලා ගන්නවා. අරගෙන මහනවා. එතකොට අපි කියන්නේ වල සිසේරියන් සත්කම් කියලා. අහලා තියෙනවද? සිසේරියන් සත්කම්. එහෙම නැතුව ස්වභාවිකව හම්බ වුණොත් පුතේ අපේ මේ අස්තිය එන්නේ නැහැ නේද මෙතන මුලින්ම. බලක් මේ තියෙන්නේ. පොඩි කාලේ ඇල්ල බලහන් පොඩියෙකු දැඟිල්ලේ. බා හිල්වේ හරිද? මේ අස්තිය නෑ. ඇයි මේ පුතේ? ගර්භාෂයේ ඉඳන් එළියට එති ඉඩ මදින්න ඔළුව මොනවා වෙන්නද මේ? තෙරපෙන්න ඉඩෙන්න තමයි අස්තිය එන්නේ නැත්තේ. තේරුණාද කියන්නේ? තත්ත වෙලා තමයි උඹ එළියට පයින්නේ. මේ ගර්භාෂ පිටියෙන් ඔක්සිටොසින් කියන හෝමෝන් එකක් ස්‍රාවය කරනවා. ඒකෙන් මෙහෙම ගර්භාෂ පිටිය තත්ත වෙලා එළියට තල්ලුවොත්. උඹ අම්මත් ඒත් එක්කම පුෂ් කරනවා. අද කරනවා. පැහැදිලිද කියන්නේ? ඒත් එක්ක තමයි උඹ එළියට විසික්ක වෙන්නේ. ඔය ඉතර තරමේ ලේසි වැඩක් නෙමෙයි මේක. මේ වේදනාව දරපු කෙනෙක්ම තමයි දන්නේ මේ වේදනාව කොච්චරක්ද කියලා. පැහැදිලිද කියන්නේ? ඒ ඉඳා ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. හරි. ඊළඟට අන්තිමට තියෙන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග. මම පුතාලා ඒ ටික මොනා කරගන්නද? කියෝ ගන්න ඔය ටික කියෝකම මම තේරෙනවා. ඕන් උඹලට මම තේරෙන්නේ නැති ටික මොනා කරලා දුන්නද? උගලා දුන්නා. ඕ පොඩක් ඉන්න පොඩක්. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ වෙනස්කම් සිද්ධ වෙන ස්ථාන දෙකක් තියෙනවා. මොනවාද? උත්තර කිව්වොත් විතරයි යන්න දෙන්නේ. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ වෙනස්කම් සිද්ධ වෙන ස්ථාන දෙකක් තියෙනවා. මොනවාද? ගර්භාෂයයි ඩිම්බකෝෂය. ඩිම්බකෝෂයේ සිද්ධ වෙන වෙනස්කම් සිද්ධ වෙන අවධි දෙකයි. මොනවාද? සිවුනිකාවදියයි ග්ලූටියල් අවධියයි. ගර්භාෂයේ වෙනස්කම් සිද්ධ වෙන අවධි කීයද? 3යි. මොනවාද? ආර්තව අවධියයි, ප්‍රගුණ අවධියයි, ශ්‍රාවී අවධියයි. ඒ වෙනස්කම් වල වෙච්ච දේවල් තේරුණාද ඔයාලට? අදම ගිහින් පාඩම් කරන්න තේරුණාද? නැත්තම් මතක හිටින්නේ නෑ. 11 කොහෙවත් යන්න එපා. අනිත් අය යන්න. නැගිටින්න. අයිබෝවන්. වදින්න ඕනේ නෑ. යා වදින්න කියොත් උත්තර ගොඩක් මට වෙලා යනවා. 11 මොනවා හරි කනවනම් කාලා එන්න. පේපර් එක තියන යන්න. හරිද? मैं